තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනෙක්ටම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුතැන වදාළේ බහුචන හිතාය බහුචන සුඛාය ලෝකානුකම්පාය යනාදී බුද්ධ වචනයට අනුව යමින් බොහෝ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්මඥානය වඩවාලනු පිණිස ලෝකාර්ථ චර්යාවේ යෙදෙන ලෙසයි. ඔබ දන්නවා චරණ ටීවී සූත්‍රධාරා යොවුන් දහම් සභාව කියන්නෙත් බොහෝ මිනිසුන්ගේ හිත පිණිස සුව පිණිස ඒ වගේම ධර්මඥානය වඩවාලනු පිණිස වගේම ජීවිතාවබෝධය ලබා දෙනු පිණිස ක්‍රියාත්මක වුණු වැඩසටහනක් බව. ඉතින් අද මේ පොහොය දවසේදීත් අපි කල්පනා කළා ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කළ හැකි සූත්‍ර දේශනාවක් අරගෙන ඒ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරමින් මේ සාකච්ඡාව අද මේ පැය එකහමාරක වගේ කාල සීමාව ඇතුළතදී පවත්වාගෙන යන්නට. ඉතින් අද අපි සාකච්ඡා කරන සූත්‍රයේ බවට පත් වෙන්නේ අපි විසිය යුතු එහෙම නැත්නම් අපට හිමි ගෝචර භූමිය මොකක්ද? අපට හිමි ගෝචර භූමියේ විසීම තුල අපට ඇති යහපත සහ අපට අහිමි ගෝචර භූමිය තුල සිටීම තුල අපට ඇතිවන අයහපත කොයි වගේද කියන කාරණය පිළිබඳව මනාව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් වුණු සකුණක්ගේ සූත්‍ර දේශනාව පිළිබඳව. ඉතින් මේ සූත්‍ර දේශනාව පිළිබඳව ප්‍රශ්න අහන මටත් මේ බලන් ඉන්න ඔබටත් ඇති ගැටලු निराකරණය කර දෙන්නට අදත් අපේ මැදිරියට පැමිණ සිටිනවා. වැඩමව අදාළ මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය නීතියකම චන්දිම මාහිමිපාණන් ඔබ වහන්සේව පාද නමස්කාර පූරකව සාදුකාර පවත්වමින් ඉතාම ගෞරවයෙන් යුතුව වැඩසටහනට ප්‍රථම කොට පිළිගනු ලබනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ ගුරුතුමාවත් ආයුබෝවන් කියලා ඉතාම ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගනු ලබනවා. ආයුබෝවන්. අපේ හැමදෙරනේ අද අපි සාකච්ඡා කරන මාතෘකාව නැත්නම් අපේ සූත්‍රය බවට පත් වෙන්නේ මේ ගෝචර භූමිය ගැන මනවින් පැහැදිලි කරන මේ සකුණක්ගේ සූත්‍ර දේශනාව. ඉතින් මේ සකුණක්ගේ සූත්‍ර දේශනාව මොකක්ද? මේ සූත්‍ර දේශනාව පිළිබඳව හැඳින්වීමකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. දුතික ඒ වගේම අපේ කතිකාචාර්ය තරිඳු ධනංජය මහත්මයා ඇතුළු කොටගත් ශ්‍රාවක හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්නම මේ කුසල ශක්තිය ඔබටත් ජීවිතේ පාරමී ධර්මයක් ලෙස උපකාර වෙත්වා යන ආශිර්වාද කිරීම සිදු කරනවා. අද සූත්‍ර ධාරා වැඩසටහනට අපි යෝජනා කළේ සකුණක්ගිය සූත්‍ර දේශනාව තේමා කරගෙන ඒක තුල අන්තර්ගත වෙන ධර්ම කාරණාවන් අපේ තරුණ දරුවන්ටත් ඒ වගේම වැඩිහිටි අම්මලා තාත්තලාටත් බාල දරුවන්ටත් ජීවිතේ ප්‍රායෝගිකව දියුණු කරගන්න ජීවිතයට මේ ධර්ම කාරණාව එකතු කරගන්න උපකාරයක් වෙයි කියන විශ්වාසය මත තමයි අපි මේ සූත්‍රය තෝරගත්තේ. යොවුන් දහම් සභාව නිසා ඔබ යතෙත් මේ වෙනකොට ජංගම දුරකථනයක් තියන්න පුළුවන්. එනිසා අපි යෝජනා කරන මේ සූත්‍රය යන අතරතුර ඕනනම් ඔබට පුළුවන් සූත්‍රය හොයාගෙන අපිත් එක්ක එකතු වෙන්න. ඒකෝර තවත් අපිට වඩා ඔබට දහම් දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් දුතික මා දවසකුත් සූත්‍ර ධාරා වැඩසටහනේදී මතක් කළා. උන්වහන්සේ මේ විදිහට කොටස් කරලා දේශනා කළේ නැති බවත් පසු කාලීනව භානක ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඔබෙත් මගෙත් පහසුව උදෙසා මූලික බුද්ධ දේශනාව විවිධ ග්‍රන්ථවලට වෙන් කරලා මේක ග්‍රන්ථාරූඪ කරපු බවත් අපි එදා කතා කළා. ඉතින් අද එදා පුස්කොළ පොතේ ලියපු එක එදා කටපාඩම් කරගෙන ආපු එක මාතලේ ආලෝක විහාරයේ දුෂ්කරව සංරක්ෂණය කරගත්ත ත්‍රිපිටකය වර්තමාන වෙනකොට ටැබ් යන්ත්‍රය දක්වාම දිනු වෙලා තියෙනවා. ඒක අපිට ලැබිච්ච ලොකු භාග්‍යයක්.
මේ සකුණක්ගේ සූත්‍ර දේශනාව කියලා කියන්නේ මේ සමාජ සංස්ථාව තුළ ජීවත් වෙන හැමෝටම ජීවිතයේ හදා ගන්න ඕන නම් නිවැරදි කර ගන්න ඕන නම් ඒ විතරක් නෙවෙයි ආරක්ෂා කර ගන්න ඕන නම් මා කල්පනා කරනවා ඊට වටිනා කියන සූත්‍ර දේශනාවක් කියලා. මේ සූත්‍ර දේශනාවේ පදනම පමණක් මම කෙටියෙන් සඳහන් කරන්නම් ආරම්භක අවස්ථාව නිසා. දුතිකටත් තියෙනවා අනාරක්ෂිත භූමි. අපේ තරුණ මහත්මයාටත් තියෙනවා අනාරක්ෂිත භූමි. මටත් තියෙනවා අනාරක්ෂිත භූමි. මේ ආයතනයේ වැඩ කරන සහ මේ රූප පෙට්ටි ඉස්සරහා ඉන්න හැමෝටමත් තියෙනවා අනාරක්ෂිත භූමි. වතුරක නාන්න යනකොට නම් තාත්තා කියනවා උඹ උතනින් බහින්න එපා උතන ගිලෙනවා මඩ තියෙනවා. උතන ටිකක් අනතුරු වැඩි කියලා අනතුරු අඟවනවා. මේ සූත්‍රෙදිත් බුදුරජාණන් වහන්සේ අපට අනතුරු අඟවනවා. ඒ අනතුරු අඟවන්නේ පෙර වූ සිද්ධියක් භාග්‍යවතුන් වහන්සේ උපමාවකට අරගෙන. ඉතින් මේ සූත්‍රයේ තියෙනවා මේ සංයුත්ත නිකාය කියන මූලාශ්‍රය කොටසේ සතිපට්ඨාන කියන කුඩා කොටසේ සකුණක්ගේ සූත්‍ර දේශනාව තියෙනවා. ඔබට ඕනනම් කියව ගන්නත් පුළුවන්. මේ සකුණක්ගේ සූත්‍රයට තේමාව වෙන්නේ ගෝචර භූමියක් තුල ජීවත් වීමේ ආරක්ෂිත ස්වභාවය අගෝචර භූමියක තුල ජීවත් වීමේ තියෙන භයානක ස්වභාවයක් විස්තර කරලා තියෙනවා. මේ කතාව අපි දෙවෙනි වටේට එමු. පරිසරය කතා කරොත් මෙන්න මෙහෙමයි. ගෝචර භූමියක යම් වූ කෙනෙක් ජීවත් වෙන්නේ නැත්තම් දුතික එතන හරීම මේ විහසනකාරී දෙයක් වෙන්න පුළුවන්. දැන් ඔබ මේ ආයතනයේ හැසිරෙනකොට වැඩ කරනකොට ඔබට තියෙනවා යම් එක විනයක් ශික්ෂණයක් මේක තමයි දුතික ඔබේ හැසිරීම විය යුත්තේ කියලා. සසර නැමැති සයුරෙන් එතර වෙන කෙනාටත් තියෙනවා ගෝචර භූමියක්. ඒ භූමිය තුල යමෙක් හැසිරෙන්නේ නැත්තම් දුතික එයත් ජීවත් වෙන්නේ හරි භයානකව නැත්තම් අනතුරු සහිත ප්‍රදේශයක. අපේ බෝධිසත්වයෝන්ගේ කතාවක් තමයි මේක තුල අන්තර්ගත වෙන්නේ. අපේ බෝධිසත්ව එක් අවධියක උපදිලා ඉන්නවා මේ කැටකුරුල්ලෙක් වෙලා. දුතික දැකලා තියෙනවද කටුකුරුල්ල? කැටකුරුල්ල කියන කෙනා මේ ටික ලොකු සතෙක් නෙමෙයි කුස්සෙක් වගේ. බොහොම පුංචි. හරිම පුංචි. කුරුල්ලෙක්. අනුරාධපුර පැත්තේ ඉන්න අයට නම් මේක ආය අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නේ. අලුතෙන් තාත්තලා කුඹුරු හැවහම ඒ අර නගුලට පස්කාර කැවෙනවා. දැන් අද නගුල නෙවෙයිනේ තියෙන්නේ පස්කාර කැවෙනවනේ කුඩු වෙලා යන. ඒ නිසා කැටකුරුල්ලන්ට නෙමෙයි පණුවන්ටවත් ඉන්න හම්බෙන්නේ. අතීතයේ තිබුණේ මේ දුතික මේ නගුලෙන් අඟල් 6ක් විතර පුංචි ප්‍රමාණයක් තමයි පොළව කඩන්නේ. ඊතනින් එහාට කඩන්නේ නැහැ. ඒක විද්‍යාත්මකව තියෙනවා මේ ගැඩවිල්ල වගේ සත්තු ඉන්නවා. එයාලා තමයි මේක පස පෝෂණය කරන්නේ. ඒ නිසා ගොවිය දන්නවා මෙතනින් එහාට ගියොත් මටමයි හානියක් වෙන. අද නන්නේ. අද ගොවියට බහින්නත් වෙන්නේ. ගොවිය තුදල්ල තමයි තියලා ආපහු ගොඩට එන්නේ. තරම් මඩ කරගෙන ඉන්නනේ. ඒ කැටකුරුල්ලෙක් ජීවත් වෙන්නේ මේ ওই අර නගුලට අහුවෙලා කරකැවුණු බෙනයක් තියෙනවා. අන් ওই බෙනේ ඇතුලේ තමයි යා ගෙදර නිවස නිවහන්. තාත්තා හරිම මේ හොඳ නුවණක් තිබුණු කෙනෙක් කැටකුරුල්ලගේ තාත්තා ගිහි ජීවිතේනේ තරිඳුසේ කතා කරා යෝගෙන් මේ කැටකුරුල්ල මේ ඇතුළේ ඉන්නකොට තාත්තා හරි ලස්සන උපදෙසක් දෙනවා පුතා ඔයා මේ සීමාවෙන් එළියට යන්න එපා මේ සීමාවෙන් ඔයා එළියට ගියොත් නම් ලොකු අනතුරක් වෙන්න පුළුවන් ඒ නිසා මෙතනින් එහාට යන්න එපා කියද්දි ටිකක් ඇට්ටරකම වැඩි නිකොල්ලන් නේ දුති කොළු හොලන දුති කටත් ඒක තියනද බෑ සාමාන්‍ය පිරිමි ළමයි වුණා පොඩක් දාංගලේ තියෙනවා ටිකක් හරි අමාරුයි මේ කැටකුරුල්ල තාත්තගේ කියමන පොඩක් පරීක්ෂාවට භාජනය කරන්න ඕන නිසා සීමාව එහා පැත්තට පියාඹල ගියාම සකුණක් ගිය කියන උකුස් ඇවිදි මෙයාව අරන් යන විශාල උඩකට ගියාම දුතික උනේ මේ තාත්තගේ වචනේ මතක තියෙන නිසා කිව්වා අනේ මට වැරදුනා තාත්තා කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නැහැ. අපිටත් දවසක ওই වචන ওই විදිහටම එනවා. පුදුමක මහත එදාට තාත්තෙක් ජීවතුන් අතර නැහැ. මේ කැටකුරුල්ල උඩට යන්නේ මේ වචනේ කියද්දි මේ සකුණක්ගේ හිතනවා ඔබ වගේ කුඩා එකෙක් මට පුළුවන් ද උච්චර වැඩ දාන්න. මොකක්ද ඔබට වෙන්න ඕන කියලා හදිගෙන පුළුවන් නම් මම නිදහස් කරන්න බලන්න ඊට පස්සේ අල්ලයි තමා කිව්වා.
කැටකුරුල්ලා වේගෙන් ඇවිල්ලා තාත්තා හදලා දුන්න ගේ ඇතුළට යන්නේ නැතුව අර ගැට්ටේ ඉඳගෙන පොඩි මේ පාක් වචනයක් කියනවා. හොඳයි දැන් පුළුවන් නම් අල්ලන්න කියලා. දැන් සකුණක්ගේ හිතුවා උඹ අල්ලන්න බැරිය මට. ඒ නිසා අත් දෙක පිහාටු ඈත් කරගෙන හොටේ ඉස්සරහට දාගෙන කකුල් දෙකත් යම් ප්‍රමාණයක් ඉස්සරහට දාගෙන දුතික අකුණු වේගයකින් එනවා අර ගෝචර භූමිය තුල ඉන්න කැටකුරුල්ලා වල්ලන්න. කැටකුරුල්ලා අකුණු වේගයක් ගහන ගමන් ඇතුළට ගියා. ටික ඔය යල මහ කන්න දෙකේ කුඹුරු හානකොට ඒ කුඹුරේ පස් හරිම තදයි. ඒ සාමාන්‍යයෙන් හරක් එලවන්න ගියාමත් වෙලේ නියරේ හරක් කෑවහම ටිකක් දුරකට යනවා නම් අර ගලක් අර කැටයක් අරගෙන විසිකන්න පුළුවන්. රිදෙන තරම් ගල හයියයි. පස් ටික හයිය ගලක් වගේ. කැටකුරුල්ලා මේ සකුණක් ගියා විතරයි හොටෙත් වැදුනා කන් දෙකෙන් ලේ විසික්ක වුණා. එතනම මැරෙලා වැටුණා. ඉතින් ওই කතාව තේමා කරගෙන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ධර්ම කාරණා 4ක් විස්තර කළා තියෙනවා. ඒ නිසා තමයි මේ කොටස අයිති වෙන්නේ සතිපට්ඨාන කියන කොටසට. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේක භික්ෂු ජීවිතයට සහ ගිහි ජීවිතයට අපි ගලපගෙන මා කියවනේ ප්‍රශ්න අඩු කරගන්නේ කොහොමද කියලා අපි ටිකක් කතා කරලා බලමු. අපේ ස්වාමීන් වහන්සේ ඊටාම හොඳ ආරම්භයක් ලබා දුන්නා. අපි අද සාකච්ඡා කරන මේ සකුණක්ගී සූත්‍ර දේශනාව පිළිබඳව. ඉතින් ඊළඟට තරිඳු ධනංජය වීරසිංහ ගුරුතුමාගෙන් දැනගන්නට කැමතියි. ගුරුතුමනි දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ තත්කාලීන ಭಾರತයේ පැවති දේපල ධනය පවරා දීමේ නැත්නම් උරුම කර ගැනීමේ සාම්ප්‍රදායික කතාවක් ඇසුරු කරගනිමින් තමයි. අපි අදට මේ කියන කාරණය ගලපා ගන්නට කලින් මම හිතන්නේ ඒ කතාව මතක් කරගෙන මේ සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. අපේ ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම දුතික අද මේ පින්වත් දවසේ සූත්‍ර දහරා යොවුන් දහම් සභාව නරඹන ප්‍රේක්ෂක සහෘද සිල්වතුනි, අපේ හාමුදුරුවෝ බොහොම අගනා ආරම්භයක් ගත්තා සකුණක්ගී සූත්‍රය පැහැදිලි කරමින්. ඒක බෝධිසත්ව අවදියේ පටන් සම්බන්ධ වෙන කතාවක්. ඒ වගේම දුතික ඔබ ප්‍රශ්නයෙන් අහපු විදිහට ඒක තත්කාලීන ಭಾರತೀಯ සමාජයේ ප්‍රකටව පැවති කතාවක්. එවැනි කතාවක් ඇසුරෙන් දහම් කරුණු පැහැදිලි කිරීම පහසුයි. දැන් දන්න කතාවක්. ගිහි සමාජයේ පැවති ඔබ කිව්ව වගේ දේපල ධනය පවරා දීම පිළිබඳ සමාජ සම්ප්‍රදායක් එක්ක බැඳිච්ච තැන මේ හුරු පුරුදු ගතියත් එක්ක මේ කතාවේ මේ ජනප්‍රවාදයේ මේ බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව අවදියේ පටන් එන මේ පාරමිතා පූර්ණය කරන කාලයටත් සම්බන්ධ කතාවේ මේකත් එක්ක ජන විඥාණයට මේ කතාව ගෙනියන්න ලේසි. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කොට වදාළේ භික්ෂු සංඝයා ආරම්භය. භික්ෂූන් වහන්සේලාට. දැන් ඒක පටන් ගන්නෙම පෙර වූ දෙයක් කියමි. භික්ෂූනි පෙර වූ දෙයක් කියමි. මෙහෙම කලින් වෙලා තියෙනවා මෙන්න කතාව. අපේ ආම්දුරෝ පැහැදිලි කරපු විදිහට නගුලෙන් සාදන ලද කැට සහිත බිමක කැටකුරුල්ලෙක් හිටියා. එතකොට එයාව අල්ලගෙන ගියා අර උකුස්සා. අපි ගිජුලිහිනියා කියලාත් සමහර පොත්වල සඳහන් වෙනවා. එතකොට පිය උරුමයේ මම සිටියා නම් ඔබට මාව අල්ලගන්න වෙන්නේ නැහැයි කියලා අභියෝග කෙරුවා. කැටකුරුල්ලා වතහැරියා මේ උකුස්සා. හොඳයි පිය උරුමයට ගිහිල්ලා බලපන් මං ඔබව අල්ලගන්නවයි කියලා. පිය උරුමේදී අල්ලගන්න බැරි වුණා. දැන් මේ පිය උරුමය කියන වචනය එදා තත්කාලීන සමාජයට ගැලපුවාම දුතික අහපු විදිහට පියාගෙන් පුතාට දේපල ධනය පවරා දීමේ සමාජ සම්ප්‍රදායක් තිබුණා ಭಾರತේ. අද වගේ ඔප්පු තිරප්පු ලියලා නීති රෙගුලාසි වලට යටත්ව නොතාරිස්වරු නීතිඥ මහත්වරුන්ගේ අනුදැනුමත් එක්ක ආපු ක්‍රමයක් නෙමෙයි. සම්ප්‍රදායෙන් සංස්කෘතිය ඇතුලේ සකස් වෙච්ච දේපල ධනය පරම්පරාවෙන් පරම්පරාවට ගිහිපු ක්‍රමයකුත් තිබුණා ගිහි සමාජය තුළ. එතකොට පිය උරුමයෙන් ලැබිච්ච දේ තව කෙනෙකුට ප්‍රශ්න කරන්න බැරි බොහොම සංසුද්ධ අයිතියක් තියෙන දෙයක් දරුවට. ඒ වගේම පිය උරුමයෙන් ලැබූ දේ තුල ආරක්ෂිතයි. ඒක තව කෙනෙකුට පැහැර ගන්නට බෑ. ඒක තව කෙනෙකුට අත දාලා විකෘති කරන්නත් බෑ. මේ අදහසත් ගලපගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේට මහණෙනි
තමාට ගෝචර වූ නිවන ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා යෝග්‍ය වූ පිය උරුමය තුල වසව් වාසය කරන්න කියලා. එතකොට ඒ පිය උරුමය තමයි සතර සතිපට්ඨානය. ඒ පිය උරුමයෙන් බැහැර අගෝචර භූමියකදී භික්ෂූන් වහන්සේ අනාරක්ෂිතයි. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට අනතුරු වෙන්නට පුළුවන්. ගිහියන්ට මේක ගලප ගන්නකොට මේ ලෝකෝත්තර විමුක්ති සාධනයට පදනම් කරගන්න අවශ්‍ය වෙන සතර සතිපට්ඨානයත් එක්කම ලෞකිකව දියුණුව කැමති තමන්ටත් අනුන්ටත් යහපත කැමති ගිහියා වාසය කළ යුතු ගෝචර භූමිය ඉන්න ඕන තැන සහ නොඉන්න ඕන තැන අපිට තෝරා බේරා ගන්න මේ සූත්‍රයෙන් හොඳ පදනමක් සකස් වෙනවා. එතකොට තත්කාලීන ಭಾರತೀಯ සමාජයේ පැවති මේ පිය උරුමය පදනම් කරගත්ත කතාවස්තුවක් ඇසුරෙන් හරි ලස්සනට මේක භික්ෂූන් වහන්සේලා අරඹයා දේශනා කරපු සූත්‍රයක් වුණාට ගිහි සමාජයට ගලප ගන්න නිසා අපිට හරි පහසුවක් අපි ඒ ගැන සාකච්ඡා කරමු. සතර සතිපට්ඨානත් එක්කම දැන් අනිත් එක සකුණක්ගී සූත්‍රය විතරක් අපිට තනියෙන් අරන් කතා කරන්න බෑ හාමුදුරනේ. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයට මේක සම්බන්ධ කරගන්න වෙනවා මෙතනින් එහාට සතර සතිපට්ඨාන පිළිබඳ කතා බහ ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා ඒ ලොකු අපසරියක් ඇතුලේ තමයි අද යොවුන් දහම් සභාව යන්න වෙන්නේ අපිට. ඉතින් ගුරුතුමා මේ සඳහන් කළනවා මේ සතර සතිපට්ඨානය පිළිබඳව අපේ හාමුදුරනේ. දැන් මේ සතර සතිපට්ඨානය කියලා ගත්තාම අපි හඳුනාගන්නේ කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. මේ කියන සතර සතිපට්ඨානය තමයි අපි හඳුනාගන්නේ. දැන් ඔබ වහන්සේ මේ දහම් සභාවට සම්බන්ධ වෙන්නේ සිවුරක් දරා සිටින භික්ෂුවක් විදිහට. එතකොට මේ සතර සතිපට්ඨානය කියන මේ කාරණය කොහොමද භික්ෂුත්වයට බලපාන්නේ කියන කාරණේ පැහැදිලි කරගත්තොත්. ටික මේ භික්ෂුවකට පමණක් නෙවෙයි පොඩ්ඩක් මම වැරදි කරන්නම්. සංසාර දුකෙන් එතර වන්නට යම් වූ ශ්‍රාවකෙක් වෑයම් දරනවද ඒ සියලු දෙනා විසින් වැඩි යුතු ප්‍රගුණ කළ යුතු කාරණා හතර තමයි සතිපට්ඨාන. භික්ෂුව කියන විශේෂිත කෙනා වෙන්නේ ගිහියෙකුට විශාල බරක් තියෙනවා. බරත් එක්ක එතර වෙන්න බෑ නෙවෙයි පුළුවන්. හැබැයි සුන්දර ගමනක් නෙවෙයි තියෙන්නේ. පැවිද්දගේ ගමන හරිම සුන්දරයි. නිදහස්කමත් එක්ක වේගයෙන් යන්න පුළුවන් තම අරමුණු ඉටු කර ගැනීමට. දැන් දුතික මගෙන් අහන්නේ භික්ෂුවක් වශයෙන් ඔබ වහන්සේ කොහොමද මේ සතර සතිපට්ඨානය දකින්නේ? දුතික භික්ෂු කියන වචනේම මම දකිනවා ලෝකයේ තියෙන සුන්දරම සහ නිවිච්චම වචන කියලා. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මගේ සිවුර මම දරන්නෙත් අතීතයේ උත්තමයෝ දැරුවෙත් වර්තමානයේහි පිරිස දරාගෙන හිටින්නෙත් එකම අරමුණ වන නිවන්ම පමණක් අරමුණු කරගත්ත ගමන. එතකොට හිතෙන්න පුළුවන් දුතිකට කෝ හාමුදුරුවනේ නිවන් අරමුණු කරගෙන ගියා නම් ලෝකේ නිවිච්චි අය කෝ කියලා. දුතික ඔබ දකින නිවුණුකමක් සහ මම දකින නිවුණුකම අතර ලොකු වෙනසක් තියෙනවා. ආන්ගේ නිවීමට ඕන කරන අංග හතර තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී විස්තර කරලා තියෙන්නේ. අපේ තරිඳුස විස්තර කළානේ මේක දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයට බැඳෙන්න ඕන. ඒ වගේම තව මේක සම්පූර්ණ හරියට දුතික මේ ලොකු ගහක් මුදුන් මුල නම් සතර සතිපට්ඨානේ ඒක පරිවාර මුල් එක්ක තමයි මුදුන් මුල රැඳිලා තියෙන්නේ. ඒකට පරිවාර මුල් ටික කවුරු හරි කෙනෙක් බින්දොත් දුතික මුදුන් මුල ඉක්මනටම ගලවගෙන ගහට වැටෙන්න පුළුවන්. ඒකට මේ සතිපට්ඨානේ නැමැති කාරණා හතර මුදුන් මුල නම් ඒකට පරිවාර සූත්‍ර රාශියක් තියෙන දේශනාවේ දකින්න පුළුවන්. ඔය අලගද්දූපම සූත්‍ර දේශනාව වගේ දේශනා කායානුපස්සනාව ප්‍රායෝගික වඩන්නෙකුට මන පිටුවහලක් වෙනවා. භික්ෂුව ළඟ හෝ ගිහිය ළඟ හෝ කවුරු හෝ ළඟ තියෙන්නේ සංසාරයේ මේ පැවැත්මට දුතික කෙලෙස්. යම් වූ කෙනෙකුගේ කෙලෙස් සම්පූර්ණම දුරු කරලා නම් අන් යන්නේ විච්ච කෙනෙක්.
ඒ කෙලෙස් උපුටලා දාන්න නම්, කෙලෙස් මරලා දාන්න නම්, කෙලෙස් නැති කරලා දාන්න නම් ඒ තැනැත්තා තැනැත්තිය භික්ෂුව හෝ භික්ෂුණිය ඔය සිව්වනක් පිරිස මේ සතර සතිපට්ඨානය තුළ හැසිරිය යුතුයි. ඔබ කිව්ව විදිහට සූත්‍රයේ සඳහන් වෙන විදිහටත් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව සහ චිත්තානුපස්සනාව. එතකොට මේ සතර සතිපට්ඨානය කියන්නේ ඕකනම් ඔය වඩන්නට සුදුසු භූමියක් තියෙන්නත් ඕන. නුතිකට හිතෙන්න පුළුවන් මේ වගේ ලයිට් දාලා මේ AC කරලා නේ හඳු පහසුකම් ඇතිව මේක ගමන යන්න පුළුවන් නේ කියලා. නුතික ලෝකේ නිවිච්ච හැම කෙනෙක්ම නිවුනේ අතහැරීමත් එක්ක. බුදුරජාණන් වහන්සේ නිවුනේ ගහක් යට. නිකමට හිතලා බලන්නනේ. ගහක් යට නෙවුනේ. ගහක් යටට හොයාගෙන ගියේ. ගහක් යට පිරිනුවන් පෑවේ. ඒ නිසා මේ සතර සතිපට්ඨානය දියුණු කරගන්න යම් කෙනෙකුට සුදුසු භූමිය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අරණ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. ඒ කාරණා තුන දීර්ඝව විස්තර කරොත් එහෙම ලොකු බණ කතාව. සතර සතිපට්ඨානය වඩන යෝගාවචරයෙකුට ওই භූමි තුන කියලා කියන්නේ හරියට ඝන අඳුරක මණිකක් තිබූ පසු මණිකෙන් අඳුර දුරු වී ආලෝකමත් සපයන්නාක් මෙන් සංසාරයේ නැමැති කෙලෙස් සාගරය තුල ගිලී සිටපු ශ්‍රාවකයාට සතර සතිපට්ඨානයේ වැඩිම යන මුළු ලෝකයේ මේ කාලෝකමත් කළා වගේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ භික්ෂුවක් කියලා කියන්නේ භික්ෂුවට තියෙන ආරක්ෂාව. මට තියෙන ආරක්ෂාව නෙමෙයි විහාරාධිපතිකම. මට තියෙන ආරක්ෂාව නෙමෙයි මට ඉන්න දායක සංඛ්‍යාව. මට තියෙන ආරක්ෂාව නෙමෙයි ජනප්‍රියත්වය. මේකක්වත් මට ආරක්ෂාවක් නෙමෙයි තරින්දස මේ හැම එකක්ම මට පලිබෝධ. අරක්. මේක බරක්. නේ? ඒ භික්ෂු ජීවිතයේ විහාරාධිපතිත්වය කියලා කියන්නේ බරක්. දායකයෝ කියලා කියන්නේ බරක්. ජනප්‍රියත්වය කියලා කියන්නේ තවත් බරකටම බරක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සැහැල්ලුකම සරලකම තියෙන්නේ තුන් සිවුරක් ගත දරාගත් සාමින් වහන්සේ කෙනෙකුට මේ කයේ පවතින පැවැත්ම පිළිබඳව නුවණින් යුක්තව දකින්න පුළුවන් නම් ඒක තමයි නිදහස් වීම. මේ කයේ තියෙන ඇත්ත ස්වභාවය ඇත්ත ඇති සැටියටම දකින්න ඕනද මේක වරදව දකින්න කෙනා හිතනවා කය නිට්ටයයි, කය ආත්මයි, කය මගේ කියලා. නිට්ටය සුඛ ආත්ම මමත්වයේ මත යමෙක් මේ කය ගොඩනගා ගත්තොත් එයාට කායානුපස්සනාව වඩන්න බෑ. අපේ තරිඳුස මතක් කළ නිසා මහා පරිනිබ්බාන සූත්‍රයේ ආරම්භක අවස්ථාවේදී සතර සතිපට්ඨාන කාරණා විස්තර කරන්න කලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ආනාපාන සතිය දියුණු කරන්න කියලා. ඒක තුලින් තමයි සතර සතිපට්ඨානයේ ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒක තුල ආනාපාන සතිය තුල බුදුරජාණන් වහන්සේ විස්තර කළ යුතු ටික මේ තමන්ගේ හුස්ම රැල්ල පිළිබඳව සිත පිහිටුවාම හරියට නිකන් හෙල්ලුණු වතුර භාජනයක දුතික ඇතුලේ මණිකක් තිබුණත් පේන්නේ. පිරිසුදුයි තමයි වතුර වීදුරු. මම ඔබට යෝජනා කරනවා වතුර වීදුර ඇතුලට ඔබ මුද්දක් දාලා නැත්නම් වතුර බොන බෝතලයකට හරි කමන්නේ. බෝතලේ හයියෙන් හොල්ලන්න. හොල්ලනකොට මුද්ද පේනවද කියලා බලන්න. මුද්ද පේන්නේ. හැබැයි සද්දයක් ඇහෙනවා බිත්තිය වදින නිසා. ආනාපාන සති භාවනාවෙන් කෙනෙකුගේ මනස නිදහස් කරගන්න මූලික අඩිතාලම දාගන්න පුළුවන්. එතකොට භික්ෂුවකට තියෙන ලොකුම ආරක්ෂාව තමයි කායානුපස්සනාව දියුණු කරන, වේදනානුපස්සනාව දියුණු කරන, ධම්මානුපස්සනාව දියුණු කරන සහ චිත්තානුපස්සනාව දියුණු කරන යම් ශ්‍රාවකෙක් වුණොත් දුතික එයා හරිම ආරක්ෂිතයි. ඒ කියන්නේ කෙලෙස් උපදින්න නැති වෙන්න, කෙලෙස් දුරු කරගන්න එයා හරි ආරක්ෂිතයි. සතර සතිපට්ඨානය වඩනවා නම් යම් කෙනෙක් අවම දින 7ක් ඇතුළත් උපරිම අවුරුදු 7ක් ඇතුළතත් කාලයක් තීන්දුව කරලා තියෙන සූත්‍ර දේශනාව. අවම දින 7ත් වැඩිම වසර 7ක් ඇතුළත මේ සියලු කෙලෙසුන් දුරු කරගන්න මේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේක ගෝචර වෙන්නේ, සුදුසු වෙන්නේ ජීවත් වෙන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මේ සතර සතිපට්ඨානය කොයි විදිහටද මේ ගිහි පැවිදි සමාජයන් දෙකටම වැදගත් වෙන්නේ කියන කාරණය පිළිබඳව ගුරුතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් මේ සතර සතිපට්ඨානය වැඩිම තුල යහපත කැමති මේ ගිහි සමාජයේ සිටින
ඔබ මම වගේ පිරිසට මේක කොයි විදිහට වැදගත් වෙන්නේ ගුරුතුමනි? අපේ ස්වාමීන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා දේශනා කළ සූත්‍රයක් වුවත් මුලින්ම ලෞකික ජීවිතය ගත කරන ගිහියන්ට ලෞකික ජීවිතය සැනසීමෙන් සැහැල්ලුවෙන් ගත කරලා කෙලෙස් දුරු කිරීම සඳහා ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න සිහිය පිහිටුවා ගත හැකි, සිහිය පිහිටුවා ගත යුතු මේ ගෝචර භූමි 4 ගැන උන්වහන්සේ පැහැදිලි කෙරුවා. එතකොට ගිහි පැවිදි ભેදයකින් තොරව ඇත්තටම දුතික භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසටම මේක තමයි භූමිය. මේක තමයි පිය උරුමය. මේක තමයි වසන්නට සුදුසු මාරයාට ගොදුරු නොවන මාර ධර්ම වලින් අනතුරක් නොවන භූමියනේ අපි හඳුරන්නේ. පරම්පරාවෙන් ලද පිය උරුමය. කායානුපස්සනාවේදී අපේ සිහිය කය අනුව පිහිටුවා ගැනීම තමයි කතා කරන්නේ. දැන් අපේ තරුණ දරුවන්ට පාසල් යන වයසේ දරුවන්ට හිතෙන්න පුළුවන් කොහොමද කය අනුව සතිය සිහිය පිහිටුවා ගන්න කියලා. ඉතින් සූත්‍රයේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ ගැන දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ආරම්භක අවස්ථාව සහ අපි මේ සතිය වඩන්න කය අනුව සිහිය පිහිටුවා ගන්න පුරුදු පුහුණු කරන්නෙකුට හොඳම ආරම්භක ස්ථානය තමයි අපි හාමුදුරුවෝ දේශනා කළේ ආනාපාන සතිය. මොකද අපි කවුරුත් හුස්ම ගන්නවා. ඒක සතර ඉරියව්වෙන්ම කරන දෙයක්. ඒක ඉච්ඡානුගව වගේම අනිච්ඡානුගවත් සිදු කරන දෙයක්. ඒ නිසා අමුතුවෙන් කොහෙවත් දුවන්න ඕනෙත් නෑ, උපකරණ රැස් කරන්න ඕනෙත් නෑ, වෙනම වෙලාවක් කාලසටහනක් හදා ගන්න ඕනෙත් නෑ. අපිට මේ ඉන්න තැන ඉඳගෙන ඕනම වෙලාවක මේ ඉහළට ගන්න හුස්මයි අපි පහළට හෙළන හුස්මයි මත සිහිය පිහිටුවා ගැනීමෙන් ආනාපාන සතිය වඩන්න පුළුවන්. දැන් බලන්න කොච්චර විද්‍යාත්මක කොයිතරම් ලස්සන ක්‍රමවේදයක්ද මේ ආරම්භක අවස්ථාවම කියලා. හුස්ම මරණකම් ගන්න හුස්ම ඔස්සේ සිහිය පිහිටුවා ගැනීම. ඒ වගේම මේ සතර ඉරියව් පවත්වද්දී ඒක සිහි බුද්ධියෙන් කරන එක. දැන් අපි ඉන්නේ වාඩි වෙලා. ඇවිදින කෙනෙකුට මම දැන් ඇවිදිනවාය කියන සිහියෙන් ඉරියව් පැවැත්වීම. අසුන්ගෙන සිටින කෙනෙකුට මම දැන් අසුන්ගෙන සිටිනවාය කියන සිහියෙන් අසුන්ගෙන සිටීම. ඊළඟට සැතපෙන කෙනෙකුට මම දැන් සැතපෙන්නේ යන්නේ සැතපෙනවාය කියන සිහියෙන් ඒ ඉරියව් පැවැත්වීම. මේ සතර ඉරියව් කයෙන් පවත්වන සතර ඉරියව් සිහි බුද්ධියෙන් පැවැත්වීම. දැන් ඔක ගමු ගිහි සමාජයට ගලපලා. ලියන කෙනෙක් මම දැන් ලියනවාය කියන සිහියෙන් නොලිව්වොත් කුමක් සිදු වෙයිද? ගෙදර කුස්සියේ උයන පිහන කෙනෙක් මම දැන් උයනවාය පිහනවාය කියන සිහියෙන් ඒ ඉරියව් පැවැත්වුවේ නැතුනොත් ඔය හැම කාර්යයක් ඇතුළෙම සතර ඉරියව්නේ ඇත්තටම තියෙන්නේ. සතර ඉරියව් වලින් තුන් ඉරියව් තියෙනවනේ. අපි නිදියා ගන්න එක සයනය පැත්තකින් තියමු. ඒකේ අදහස මේ රැට නිදිනවා වගේ නිදා ගන්නවාම කියන එක නෙමෙයි සයනය කියන ඉරියව්. ඒක ඉරියව්වක්. ඒ ඉරියව්වෙන් අපි නිදා ගන්නවා. ඒ ඉරියව්වෙන් නිදා නොගෙන ඉන්නත් පුළුවන්. ඒ ඉරියව්වෙන් තමයි ලෙඩ වුණාම ස්පිරිතාලේ ඇඳේ දාලා තියලා තියෙන්නේ සනීප වෙනකම්. ඒ නිසා ඒ ඉරියව්වෙනුත් වැඩ ගොඩක් කරන්න පුළුවන්. එතකොට අර කුස්සියේ උයන අම්මත් ඊළඟට වාහනේ පැදගෙන පාරේ යන අයියා තාත්තා මේ පිරිමි අයත් ඉගෙන ගන්න දුවා දරුවොත් ගුරුතුමා උගන්වන දෙයට සවන් දෙන දුවා දරුවොත් ඒකට සිහිය පිහිටුවා සිදු නොකරුවොත් කුමක්ද සිදු වෙන්නේ? එක්ක කරපු දෙයින් අපි අපේක්ෂිත ප්‍රතිඵලය නැහැ. නැත්තම් හාමුදුරුවෝ දේශනා කළා වගේ ලොකු අනතුරක්. නේ? උයනවාය කියන සිහියෙන් ඉයුම් පිහුම් නෙකරුවාම සමහර විට කුස්සියයි ගෙයි දෙකම ගිනි අරගෙන නවතින්නත් පුළුවන්. එහෙම නැතිනම් උයන පිහනේවා රොස් වෙලා නරක් වෙලා ගන්න බැරි වෙන්නත් පුළුවන්. වාහන පදවන අය ඒ සිහියෙන් නෙමෙයි නම් ඒ කටයුත්තට සිහිය පිහිටුවාගෙන නැත්නම් අනතුරු සිදු වෙන්න පුළුවන්, ජීවිතෙන් වන්දි ගෙවන්නත් පුළුවන්. ඒ නිසා මේ සතර සතිපට්ඨානය හොඳින් අධ්‍යයනය කරන කෙනෙකුට පැහැදිලි වෙනවා ආරම්භක අවස්ථාවේදීම අපි කරන කියන දේවල් හුස්ම ගන්න තැන ඉඳලා කන බොන තැන ඉඳලා සතර ඉරියව්වෙන් කරන හැම දෙයකදීම සිහිය පිහිටුවා ඒ දේ කිරීම තුළින් තමයි මේ චංචල නොවූ සිතක් ඇති වෙන්නේ. එවැනි සිතක තමයි සද්ධාව පිහිටුවන්නට පහසු වෙන්නේ. එවැනි සිතකින් තමයි ගැඹුරු විදර්ශනාවකට ප්‍රවිෂ්ඨ වෙලා ප්‍රඥාව වඩවන්නට අපිට පහසු වෙන්නේ. ඒ වගේම මේ අපි දැන් කය අනුව සිත පිහිටවනකොට අපේ හාමුදුරනේ තියෙනවනේ මේ පිළිකුල නේද? මෙනෙහි කිරීම මේ අපේ කය ඊටාම පිළිකුල් සහගතයි.
ඒක විවිධාකාරයෙන් පිළිකුල් භාවනාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමුසොහොනේ දැමූ මලසිරුරක අවස්ථා 9 ගැන අපි අසුබ භාවනාවේ කතා කරනවා. දැන් අද නම් එහෙම දකින්න හම්බ වෙන්නේ නැහැ. මරුණට පස්සේ එම්බාම් කරලා පෙට්ටියක තියලා ජීවත් වෙලා ඉන්න කාලයටත් වැඩිය ලස්සනට ඇඳුම් අඳලා සරසලා සූඳු පැන් ඉහලා මල් තියලා ලයිට් දාලා ගෙනත් තිබ්බහම අපිට අවස්ථා 9 සිහිපත් කරන්න අපහසුයි. එහෙමනේ අපේ හාමුදුරනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ අමුසොහොනේ දැමූ මරණයක අවස්ථා 9 තියුණු නිරීක්ෂණයත් ඒක ප්‍රඥාවත් සිහියත් එකට දල්වාගෙන කරනු ලබන නිරීක්ෂණයක්. එයින් මේ පිළිකුල අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒක ඒ සිහිය ඒ ප්‍රඥාවන්තව අපේ ජීවිතයට අපේ කයට ගලපා ගන්නට පුළුවන්. ඒ නිසා මේ ආරම්භක අවස්ථාවේ ඉන්න ආධුනිකයෙකුට ඊටාම පහසු දේවල්. ආනාපාන සතිය පහසුයි. සතර ඉරියව් සිහියෙන් පැවැත්වීම පහසුයි. පිළිකුල මෙනෙහි කිරීම පහසුයි. කවුරුවත් කැමති නෑ අපේ හාමුදුරනේ වැඩි පිළිකුල ගැන කතා කරන්න. හැබැයි මේ සියලු ශරීරය, මේ ශරීර අවයව, මේ කොණ්ඩේ, මේ නියපොතු, මේ දත්, අතපය මේ සියල්ල පිළිකුල් සහගතයි, අනිත්‍යයි, එනිසා දුක් සහිතයි. මමය මාගේය කියලා අල්ලා ගන්න දඟලන්න දෙයක් නැහැ. දැන් අපේ තියෙනවනේ මෙන්න මෙහෙම දෙයක්. මම ඔය පිළිකුල මරණය ගැන කියපු නිසා ඒක මට මතක් වුණේ. අපි දුතික කෙනෙකුට නිවන් සැප ලැබේවා, නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොයි අවස්ථාවේදීද? මැරෙන මොහොතේදීනේ. මැරුණට පස්සේ තමයි බැනර් එක ගහන්නේ. දැන් නම් සමාජ මාධ්‍යවලත් දානෝ ඒ පුද්ගලයාට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා කියලා. හැබැයි ඇත්තටම බෞද්ධ දර්ශනය හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට තේරෙනවා නිවන් සැප ලැබෙන්නේ මැරුණහම නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොටයි අපි නිවෙන්නේ. ජීවත්ව සිටියදී නිවිච්ච නැති කෙනා මැරුණහම නිවෙන්නේ නැහැ. ඒ නිසානේ සෝපාදිශේෂ අනුපාදිශේෂ නිබ්බාන ධාතු දෙකක් තියෙන්නේ. මුලින් කෙලෙස් මරන්න ඕන. ඊට පස්සේ තමයි කෙලෙස් මරපු කෙනා මැරෙන්නේ. කෙලෙස් මරපු නැති කෙනෙක් මැරුණට එයාට නිවන් සැප ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් සංස්කෘතිකව සංසාරයේ කෙටි වෙලා මේ කරන ලද පුණ්‍ය මහිමයෙන් භව ගමන සාර්ථක වෙලා එහෙම වේවා කියලා. හැබැයි නිර්වාණ අවබෝධය නිවෙනවා කියන එක ජීවත් වෙලා සිටියදී ලැබෙන දෙයක්. මං කියන්න ගියේ ඕක නෙමෙයි. කාගේ හරි උපන්දිනයකට අපි සුබ පැතුමක් එක්ක නිවන් සැප ලැබේවා කියලා මැසේජ් එකක් යවුවොත් මොනවා වෙයිද? අපි සංස්කෘතිකව ගන්න සම්මුතිය. සම්මුති මායාවේ අපි ඉන්නේ. ඒ පුද්ගලයා අපිත් එක්ක තරහ වෙයි. සමහර වෙලාවට රණ්ඩු වෙයි. මිත්‍රත්වය එතනින් ඉවරයි. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන් සැප ලැබේවා කිව්වොත් එහෙම. නමුත් ඇත්තටම නිවෙන්නේ ජීවත්ව සිටියදී. ඒ ජීවත්ව සිටියදී නිවිලා ජීවත් වෙන්න තමයි මේ ගෝචර භූමිය අවශ්‍ය වෙන්නේ. සතර සතිපට්ඨානය කියන ගෝචර භූමිය අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට ඒක භික්ෂූන් වහන්සේටත් එහෙමයි, ගිහියන් වන අපිටත් එහෙමයි. මම දැකලා තියෙනවා ගුරුවරයෙක් හැටියට අනන්තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් පද්ධතියේ, විශ්වවිද්‍යාලේ, වෙනත් වෘත්තීය ආයතනවල සිහිය පිහිටුවා ගන්නේ නැතුව අවුරුදු ගාණක් ඉගෙනගෙන තියෙනවා. පන්ති ඇවිල්ලා තියෙනවා, දේශන වලට සහභාගී වෙලා තියෙනවා, සටහනුත් ලියලා තියෙනවා. හැබැයි සිහි බුද්ධියෙන් නෙමෙයි. ඒක නිසා විභාගෙ කිට්ටු වෙනකොට, ඇගීමක් කිට්ටු වෙනකොට ඒගොල්ලෝ හරියට කලබල වෙනවා. කලබල වෙනවා විතරක් නෙමෙයි, සමහරු අර විභාග බීතිකාව, එක්සැමිනේෂන් ෆෝබියා කියන තත්වෙට මුහුණ දෙනවා. ඒ පාර බෙහෙත් ගන්න දුවනවා, උපදේශනයට දුවනවා. සමහරුන්ට තමන් මෙච්චර කල් කරපු දේවල් මදි කියලා හිතෙනවා. ඇයි මේ හේතුව? ඒ කරපු හැම පුංචි දෙයක්ම සිහියෙන් කරලා නැහැ. ඒ නිසා වෙනම කාලසටහන් හදාගෙන ලොකු ට්‍රිප් එකක් ගිහිල්ලා රිලැක්ස් වෙලා ඇවිල්ලා නෙමෙයි සතර සතිපට්ඨාන වඩන්න ඕන. මේ හැම තප්පරයක්ම සිහියෙන් ගත කරනවා නම් කය අනුව, වේදනාව අනුව, සිත අනුව සහ ධර්මය අනුව සිහිය පිහිටුවාගෙන තියෙනවා නම් ඒක ගෝචර භූමිය. දැන් වේදනාවත් එහෙමනේ අපේ හාමුදුරුවනේ. වේදනාව සුඛ වේදනාව වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාව වෙන්න පුළුවන්, මේ අතරමැද තියෙන මධ්‍යස්ථ වේදනාව වෙන්න පුළුවන්. මේ කවර ආකාරයක වේදනාවක් වුවත් එය මගේ නොවේ. මමත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හටගත් වේදනාවක් පමණයි. වේදනාවත් දවසක නැති වෙලා යනවා. ඒ වේදනාව අනිත්‍යයි. ඒ නිසා ඒක මගේ වේදනාවක් නෙමෙයි. මට හොඳටම දැනෙන තැනක් තමයි අපේ හාමුදුරනේ, අපේ අත්තම්මා අසනීප වෙලා ඉන්නකොට එයා කෙඳිරි ගානවා. දැන් මටත් දුකයි බලාගෙන ඉන්නකොට මම මගේ
ගුරුතුමාට මහාචාර්ය සමන් චන්ද්‍ර අනසිංහ සර්ට කතා කරලා දුරකථනයෙන් කිව්වා ආත්තම්ම හරියට දුක් විඳිනවා මේ කෙදිරිත් ගානවා මෙහෙමයි කියලා. එතකොට ඒකට කරන්න ඕන ප්‍රතිකාර සහ ඒ අදාළ වෙදහෙදකම් ගැන මතක් කරලා ඕක තමයි මට දීපු අවවාදය. තරිඳු සතර සතිපට්ඨාන සූත්‍රය බලන්න, මහා සතිපට්ඨාන සූත්‍රය බලන්න වේදනාවත් දවසක ඉවර වෙනවා. ඒක සුඛ වේදනාව වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාව වෙන්න පුළුවන්. වේදනාවත් ඉවර වෙනවා. ඒකත් අනිත්‍යයි. ඒකත් ඔය විදිහට තියෙන්නේ නෑ. ඒ නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගත් වේදනාව මගෙත් නෙවෙයි මමත් නෙමෙයි කියන තැනට මනස ගේන්න පුළුවන් නම් එතන ලොකු ගැඹුරු විදර්ශනාවක් තියෙනවා. අපි කතා කරගෙන යමු ඉතිරි කාරණාත් මේ ගිහි සමාජයට සිහි බුද්ධියෙන් කය අනුව වේදනාව අනුව සිහිය පිහිටුවා ගැනීමයි මම පැහැදිලි කෙරුවේ. දැන් අපේ ගුරුතුමා ලස්සන තැනකට මේ සාකච්ඡාව ගෙනෙනවා අපේ හාමුදුරනේ. මේ නිවන කියන එක කොයිතරම් සැපක්ද කියන එක ගුරුතුමා යම් තාක් දුරකට පැහැදිලි කරනවා. දැන් එහෙමනම් නිවන් දුක වෙන්න එපා. මේක අපි ඇයි නිවන් සැප කියලා හඳුන්වන්නේ? මේක නිවන් සැප කියලා හඳුන්වන්නේ මෙහි තිබෙන යහපත් බව නිසාමයි. අපේ හාමුදුරනේ දැන් ඕනම ශේෂ්ත්‍රයක් ගත්තහම ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණත්වයට පැමිණීමට නම් අනිවාර්යෙන්ම ඒ ශේෂ්ත්‍රය ගැන යම් ප්‍රගුණ කිරීමක් තිබෙන්නට ඕනෙනේ. දැන් අප තුළ මේ කියන මේ සතර සතිපට්ඨානය දියුණු කර ගැනීමට ඇති කරගත යුතු ප්‍රගුණ කරගත යුතු ගුණාංග මොනවද අපේ හාමුදුරනේ? දුතික මේ සතර සතිපට්ඨානය වඩන්න නම් තමන් ළඟ තියෙන පළවෙනිම ගුණය තමයි තමන් ශ්‍රද්ධානුසාරී වෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව මත පිහිටන කෙනාට තමයි දුතික මේ සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. එතකොට එයා ශ්‍රද්ධාව බිඳෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති, වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවක් මත පිහිටපු කෙනාට විතරයි. දැන් ඔක තවත්ම සරලව කිව්වොත් දැන් යෝන් ධර්ම සභාව නිසා මේ විශ්වාසය තියෙන්න ඕන. හිතෙන්න පුළුවන් ශ්‍රද්ධාව කියන්නේ මේ බුදුන් වදින එකද, පන්සල් යන එකද, බුදුහාරණ බුදු පූජා තියෙන එකද කියලා. ඒ හැම එකක්ම දුතික සංස්කෘතිකම අතින් බැඳිච්ච දෙයක්. නිවනට යම් පිටුවහලක් තියෙන බව සැබෑවේ කුඩාවට. නමුත් නිවනට විශාල බලපෑමක් වෙන්නේ සතර සතිපට්ඨානය වඩන එකමයි. එතකොට එයා සතර සතිපට්ඨානය කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ විශ්වාසය තියෙන්න ඕන. ඒ තැනැත්තා හෝ තැනැත්ති නැත්නම් භික්ෂු හෝ භික්ෂුණිය ප්‍රඥාව, සීලය, සමාධිය කියන ත්‍රිශික්ෂාව තුළ හැසිරෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කෙනාට තමයි මේ සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. එහෙම නැති කෙනාට දැන් අපේ තරිඳුස කතාව කියද්දී හිතුනේ මේක මේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන තැනට තමන්ගේ සිත නිදහස් කරගන්න. කියන්නේ කෙලෙස් බැඳීමෙන් නිදහස් වෙන්න. දැන් මම කියලා ගන්න කෙලෙස් තියෙන නිසානේ දුතික. මගේ කියලා අපි අල්ලගන්නේ කෙලෙස් තියෙන නිසානේ. ආත්මයි කියලා අල්ලගන්නේ කෙලෙස් වල ස්වභාවයනේ. ඔය කියන අවස්ථාවලින් අපේ සිත මුදවන එක මේ කතා කරන මම ඔබට කියන තරම් සුන්දර කාරණාවක් නොවේ. මේක ඊ타ත්ම ගැඹුරු තමා විසින්ම ප්‍රගුණ කරගත යුතු තවත් කෙනෙකුට ප්‍රගුණ කිරීමට නොහැකි ධර්මපරයායක් තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඊළඟ කාරණාව තමයි යාට කැමැත්තක් තියෙන්න ඕන දුතික මේක අතහරින්න ඕන කියලා. එහෙම නැති කෙනාට මේක කරන්න බෑනේ. ඒ කියන්නේ කය පිළිබඳව ඇති කියන්නේ කැමැත්ත, බැඳීම, බැම්ම දුරු කරගන්නත් යාට කැමැත්තක් තියෙන්න ඕන. දැන් උකට මම ලස්සන උදාහරණයක් කියන්නම්කෝ. මේ දන්නවා අර අනේ පිළි සිටුතුමා කියන බැංකු මහත්තයාව. දැන් අපි හිතන්නේ සිටුතුමා කිව්වහම සුළු කෙනෙක් කියලානේ. ඒ කාලේ හැටියට හරියට විශාල බැංක කෙනෙක්. ඒ හිතලා බලන්නකො කොච්චර ධනයක් තිබ්බද අර ගඟයිනේ හංගල එන්න තරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ උදෙසා කොච්චර පූජාවන් පැවැත්වුවද නේ. ඒ වගේ ධනවත් කෙනෙක් මම නම් හිතන්නේ අදින්දී කියලා. ඉතින් එච්චර ධනයක් තිබුණු, එච්චර දන් දුන්නු, කාඩි හොද්දටයි නිවුඩු බතටයි හිතෙනකන් දන් දුන්නු කෙනානේ අනේ පිළිසිතුමා කියලා කියන්නේ. ඉතින් එච්චර දන් දුන්නු කෙනාගේ දුතික අවසාන මොහොතේදී Tamanගේ සිතුවිලි හට ගන්නකොට කියනවනේ ස්වාමීනි මගේ හිස දැඩි ලෙස විඩාවටපත් වෙනවා, මගේ ශරීරය විඩාවටපත් වෙනවා, මේ ශරීරයේ ගෙරියන කපන, ඒ කියන්නේ
හරක් කපන තියුණු පිහියකින් කපනවා වගේ වේදනාවක් ඇති වෙනවා. මේ විදිහට වේදනාවේ අත්දැකීම කියද්දී දුතික අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අපිට හම්බ වෙන්නේ මේ ඕලාරික වූ කයෙන් නිදහස් වෙන විදිහ තමයි අර උත්තමයන් වහන්සේලා වැඩම කරලා කිව්වේ. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන බැඳීම නිසා තමයි සිටුතුමිනකට වේදනාවක් දැනෙන්නේ. ශරීරයත් එක්ක තියෙන බැඳීම නැති වෙච්ච තැනට යට වේදනාවක් දැනෙනකොට යා වේදනාවක් විදියට ගන්නෙ නැහැ. දැන් ඔක තවත් සරලව කිව්වොත් මෙහෙම දුතිකට කවුරු හරි කෙනෙක් පිටට හයියෙන් ගහනවා. ගහන්නේ ඔබත් එක තරහ කෙනෙක්. එතකොට ඔබ තරහ කෙනෙක් පිටට ගැහුවාම ඒ දැනෙන වේදනාවත් හිතවත්කමට යම් වූ කෙනෙක් පිටට ගහනවා. ඔය දෙකම කරන්නේ නැද්ද? ඔය දෙකම කරනවා. ඔය දෙකම කරන්නේ එකම විදිහට නෙමෙයිද? එයාගෙත් ඇඟිලි පහක් තියෙනවා, අරයාගෙත් ඇඟිලි පහක් තියෙනවා. එයත් ගහනවා, මෙයත් ගහනවා. එයත් පිටට ගහන්නේ, මෙයත් පිටට ගහන්නේ. හැබැයි දුතික මේ දෙන්නට ප්‍රතිචාර දක්වන්නේ එකම විදිහටද දෙකකටද? ඒක තීරණය වෙන්නේ අපේ හැමෝටම මම හිතන්නේ අපි ගන්න විදිහ. අන්නේ ගන්න විදිහ තමයි දුතික මෙතනින් ගලවලා දාන්න ඕන. ඒ මගේ කියන සංඥාව මත ගත්තොත් තමයි එතන වේදනාව තියෙන්නේ. ඒ මට ගැහුවා කියලා අන්න හරිස. එතකොට එයා කියන්නේ එයා මට ගැහුවා. හැබැයි ගැහුවේ එයා තරහෙන්. ඒ නිසා තමයි මට එතන ගැටීමක් ඇති වෙන්නේ. මේ ශරීරයෙන් මේ සිතුවිලි කියන්නේ මමත්වයේ කියන්නේ සිතුවිල්ලක් නේ. මේක මුදවන එක නම් මේකේ තියෙන යථා ස්වභාවය දකින්න ඕනේ. ඒකට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. නැත්තම් දකින්නම බෑ. කේසා ලෝමා නකා දන්තා චතෝ කියන දෙතිස් කුණපයන් පිළිබඳව අවබෝධයකින් යුක්තව දකින ශ්‍රාවකයාට පුළුවන් දුතික මේකෙන් ගැලවිලත් මෙදෙන්න. කොච්චර ඒක පිළිකුල් සහගතව දකින්න ඕන ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි පිළිකුල් සහගතව දකින්න පුළුවන්කම තියෙන්නේ. නැති කෙනාට දකින්න බෑ දුතික. ඒකට මම තව එක උදාහරණයක් ගත්තොත් එම රූපනන්ද තම හොඳම කතාවනේ. රූපනන්ද බුදුහාමුදුරන්ට බණිනවනේ. ඔය බුදුහාමුදුරුවෝ රූපෙට කැමති නෑ. රූපේ තියෙන අයට හරි ඊර්ෂ්‍යාකාරයෙක් කියලා බුදුරජාණන් වහන්සේට දොස් නගද්දී බුදුරජාණන් වහන්සේ මේ රූපයේ තියෙන අනිත්‍යභාවය තේරුම් කරලා දුන්නා. ප්‍රායෝගිකව මවපු දිව්‍ය කාන්තාවකට උරුම වෙච්ච ස්වභාවය. ඕකමයි දුතිකටත් මටත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ජීවිතයේ ඇති નિසරු බව දකින්න පුළුවන්. ඒක අර කියනවානේ අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේසාරං අධි ගච්ඡන්තේ. මේ નિසරු දේ විදිහට දකින්න පුළුවන් නම් තමයි මේ කයේ තියෙන යථා ස්වභාවය දුතික දකින්න පුළුවන්. හැබැයි ඒකට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඊළඟට යාළඟ තියෙන්න ඕන ගුණවන්තය නැත්නම් ගුණය තමයි යාළඟ තියෙන්න ඕන සුදුසුකම තමයි දුතික ඒ තමාගේ සිත දියුණු වෙන ස්වභාවය පිළිබඳව නිවැරදිව දකින්න පුළුවන්කම තියෙන එක මායාවකින් දකින්න බෑ. දැන් දුතිරි හිතෙන්න පුළුවන් හාමුදුරනේ මේ සූත්‍රයටත් එක්ක මොකෙන්නකෝ කියලා. ඇත්තටම සූත්‍රයේ තියෙන එක කායානුපස්සනාව චිත්තානුපස්සනාවනේ. මේ කයෙන් කයත් සමග තියෙන බැඳීම නිරුද්ධ වෙන කෙනාගේ සිතුවිලි හරීම ප්‍රසන්නයි දුතික. එයාට මේ තරහව, වෛරය, ක්‍රෝධය, පලිගන්න එක මේවා ඇති වෙන්නේ නැහැ. දැන් රහත් උත්තමයන්ට කවදාකවත් තරහාවක් ඇති වෙන්නේ නැහැනේ. බුදුරජාණන් වහන්සේ නැමැති උත්තමයාට තරහාවක් ඇති වෙන්නේ නැහැනේ. පසේ බුදුරජාණන් වහන්සේලාට තරහාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ සිතේ ඇති වෙන කෙලෙස් උපුටලා දාන්න පුළුවන් එයාට ආදීනව දැකලා නිස්සරණය දැකලා. ඒතර තමයි මෙයාට මේක පහසුවෙන් සරලව නිදහස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ කියන ප්‍රතිපදාව තුළ වීරිය තියෙනවා, එයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා, එයා ළඟ තමාගේ සිතුවිලි පිළිබඳව තමාට නිවැරදි අවබෝධයක් තියෙනවා. මේ සිතුවිලි ඉවත් වෙන්නේ මේ විදිහටයි කියලා. ආන් ඔය කියන ගුණවන්තකම් ටික යම් ශ්‍රාවකයෙක් ළඟ තියෙනවා නම් දුතික, එයාට පුළුවන් මේ සතර සතිපට්ඨාන ඕනෑම වෙලාවක ප්‍රගුණ කරන්න. මොකද ඒක පියාගේ උරුමය ඕනෑම වෙලාවක පුතෙකුට පරිහරණය කරන්න නැවත අවසර ගන්න ඕනේ. දැන් තරිඳුස අර ආරම්භක අවස්ථාවේදී කිව්ව මේක ඉන්දියානු සංස්කෘතිමය කතාවක් අලලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිද්ධියක්. ඇත්තටම දුතික ඒක තවත් නිවැරදි වෙන්නේ දුතිකට තාත්තගෙන් ලැබුණු දෙයක් පරිහරණය කරන්න අම්මගෙන් අහන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ඒක නේද? අයියගෙන් මල්ලිගෙන් අහන්න ඕනෙත් නැහැ. මට තාත්තා දුන්නු දේ මම පරිහරණය කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නැමැති පියා
ශාස්තෘවරයා සසර දුකින් එතර වෙන්න වීරිය වඩන ශ්‍රාවකයෙකුට දුන්නු උරුමය තමයි සතර සතිපට්ඨානය. එතකොට තාත්තා දුන්නු දේ දුතික කවදාකවත් නැවත පිරිසුදු කරන්න ඕන වෙන්නේ නැහැ. තාත්තෙක් දරුවෙකුට අපිරිසුදු දෙයක් දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් නඩු හබ තියෙන ඉඩම් කඩම් දෙන්නේ කොල්ලට. ඇයි මේ කොල්ල කොහොමද නෝනා මේ හිරගෙදරට හරි උසාවියකට හරි යවන්නේ? මේක මම මේකට දෙන්නේ නිදහස් කරලා කියලා. තාත්තා ඔක්කොම නිදහස් කළා තමයි දරුවෙකුට දෙන්නේ. ප්‍රශ්න උපරිම අඩු කරලා තමයි දරුවට පවරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේත් සතර සතිපට්ඨානයේ ගෝචර භූමිය ලෙස හැඳුන්වුවේ මේකි දුතිකාපහු වැරදි හොයන්න අඩු හොයන්න තැනක් ඉතුරු වෙලා නැහැ. සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවමයි. හැබැයි ඒක හිතන්න එපා ඔබ අර අපේ සර් කිව්වා වගේ අර ෆෝමිලින් ගහපු මේ අර වේලල උම්මලකඩ කෑල්ලක් වගේ තියෙන මිනිහකකින් මේ තියෙන ස්වභාවය දකින්න බෑ දුතික. එතකොට ඒකක් ළඟ ස්පීකර් දාලා කැසට් පටියකුත් දාලා සුදු වැඳගත් අම්මලා ටිකක් ඉඳගෙන අර ඒ වචනේ හරියන්න පුළුවන් වැරදෙන්න පුළුවන් සත පහ වගේ මූණ කරගෙන ලෝකේ හැටි මේගෙන කිව්වට වෙන්නේ නැහැ ඒක. ඒක කවදාකවත් අපේ මිනිස්සු හරියම දුතික සතර සතිපට්ඨානේ පවත් අරින්දුස්ස මිනිස්සු ප්‍රගුණ කරන්නේ ඒක මේ කැටයමක් විදිහට. බොහෝ තැන්වල දකින්නේ ඒකනේ. දැන් නම් මම සමාධියකට එළඹිලා ඉන්නේ. මං දැන් හරි අන්තම් ගොඩ ගියා. අතන තමයි හොඳම තැන. එහෙම වෙන්නේ නෑ දුතික. මේක සියුම් ලෙස අධ්‍යයනය කරන්න ඕන. Taman සතුව තියෙන කෙලෙස් තමන්ම හිමෙන් සෝදලා ඉවත් කරන්න ඕන. ඒ නිසා ආත්ම විශ්වාසයක් එක්ක යන්න නම් අමුසොහොනකමයි මේ කටයුත්ත කළ යුත්තේ. එහෙම නැතුව කුණු වෙන්නේ නැති නව ජීවිතක ඇති වෙන්නේ නැති දැන් අද කිව්වා වගේ අද දාන බෙහෙත් වලට මිනිහක් මං හිතන්නේ නැහැ පුපුරයිදවත් කියලා. ඒක හේමම ඇඹරලා වේලිලා යනවානේ හරියට නිකන් අර හුණු බිම වැටුනහම වගේ. එහෙම නෑ මේක යථාර්ථය දකින්න පුළුවන් නම් නව දොරටුවකින් අසුචි ගලන ආකාරයත් නව දොරටුවකින් පණුව වැగిරෙන ආකාරයත් මේ ශරීරය දිමිල යන ආකාරයත් මේ ශරීරේ බල්ලෝ ඇදලා කෑලි කෑලි කරන ආකාරයත් ශරීරය ඇතුළෙන් ආපු පණුව මේ ශරීරේ විදගෙන ආහාරයට ගන්න ආකාරයත් තමන්ගේ මස් වලින් ඇහැදුණු ඇහැක් අභිබවා ගොස් නුවණකින් යුක්තව කෙනෙකුට දකින්න පුළුවන්. මසසට වඩා ඒක නුවණින් දකින්න ඕනේ. නුවණින් දකින ශ්‍රාවකයාට පුළුවන් තමන් ළඟ තියෙන මමත්වය, මමායනය, ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න ශ්‍රද්ධාව පිහිටන්න ඕන දුතික නැතුව ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේ සතිපට්ඨානය වඩන කාර්යය අපහසුයි. ගුරුතුමනි දැන් මේ අපේ හාමුදුරන් වහන්සේ මේ ශ්‍රද්ධාව පිළිබඳව කතා කරපු නිසා මට මේක ඔබතුමාගෙන් අහන්න හිතුණා. දැන් බොහෝ ගිහියන් හිතාගෙන ඉන්නවා මේ සසරින් එගොඩවීමට අපිට ශ්‍රද්ධාව පමණක් තිබුණාම ඇති කියලා. ඇත්තට මේක අපිට ශ්‍රද්ධාව විතරක් තිබිලා ඇද්ද? තව මොනවද අපිට මේකට එකතු කරගන්න ඕනේ දේවල්? ශ්‍රද්ධාවෙත් දුතික ආකාර කිහිපයක් තියෙනවානේ. දැන් අවබෝධය නැතුව අන්ධ විශ්වාසයේ භක්තිය මත ගොඩ නැගුණොත් එතනින් වෙන්නේ තව මෝහ ධර්ම සකස් වෙන එක. ඒ නිසා අවබෝධය පැහැදීම එක්ක එන ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒකට ගැලපෙන්නට ඕන. ශ්‍රද්ධාව අවබෝධය නැතුව ශ්‍රද්ධාව විතරක් තිබුණොත් අපි කරන්නේ මෝඩ වැඩ. අර එක උපාසකම්ම කෙනෙකුට කිසිම දිශාවකට කකුල් දෙක දාලා බුදියන්න බැරි වුණේ එහෙම ශ්‍රද්ධාව නිසානේ. මේ පැත්තට දැම්මොත් එහෙත් සිද්ධාස්ථානයක්. මේ පැත්තට දැම්මොත් එහෙත් සිද්ධාස්ථානයක්. කකුල් දෙක උඩට තියන් නිදා ගන්න බෑ දිව්‍ය ලෝකේ. යටට තියන් නිදා ගන්න බෑ. දැන් කොහෙටවත් නිදා ගන්න බෑ. ඒ දාන පැත්තට කකුල් දෙකට සිද්ධාස්ථාන මතක් වෙනවා. අගෞරවයක් වෙයි කියලා නිදා ගන්න විදිහක් නැතුව වේදනාව වින්දා. ඒ නිසා ශ්‍රද්ධාව විතරක් තිබුණොත් අපි සමහර වෙලාවට අවබෝධය නැතුව මෝඩ තීරණ වලට යන්න පුළුවන්. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම නිවැරදි මාත්‍රාවෙන් අපිට අවශ්‍ය වෙනවා විමුක්ති සාධනය සඳහා. ලෞකික ජීවිතයටත් එහෙමනේ. පැහැදීම ඉහවහා ගියොත් ඒත් කරන්නේ මෝඩ වැඩ මිනිස්සු. ඒ වගේම තමයි අර දැනුම උගත්කම බුද්ධිය ඉහවහා ගියොත් ප්‍රඥාව කියන වචනේ හරියන්නේ නැහැ එතනට. දැනුම ඉහවහා ගියොත් එතකොට කරන්නේ කපටි වැඩ. ඒ නිසා ඒ දෙකම අවශ්‍යයි. මේ දැනුම
ප්‍රායෝගිකව භාවිත කරන එක, මගේ ජීවිතයේ ලෝක සත්වයාගේ ජීවිතය සහ සමස්ත ලෝකයේ සුවපත් කරන විදිහ පිළිබඳ පුළුල් අවබෝධය අවශ්‍යයි. දැන් අපි කතා කරගෙන යන්නේ අද මේ යෝන් දහම් සභාවේ අපේ ගෝචර භූමි ගැනනේ. ඒකට අගෝචර භූමියකුත් තියෙනවනේ. අපි නොයා යුතු, නොසිටිය යුතු අවඩක් සිදු වෙන තැන. අපි ගිහි සමාජයට තව ටිකක් ගැඹුරට කිඳා බැස්සොත් දුතික මේ සංවාදය දැන් මම ගුරුවරයෙක් වෘත්තියෙන්. එතකොට මගේ ගෝචර භූමිය කුමක්ද? විෂය දැනුම. ඊළඟට ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවබෝධ කරගන්නා විදිහ. ඔවුන් විෂයෙහි මගේ තියෙන දර්ශනය. ඊළඟට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හික්මවන විදිහ සහ මට තියෙන හික්මීම. සහ මම කොයිතරම් අඛණ්ඩ ඉගෙනීමේ ක්‍රියාවලියක නිරත වෙනවද? මට තියෙන නිහතමානීකම සහ අනෙකුත් ගතිගුණ. මේවා ඇතුලේ හිටියොත් විතරයි නේද මම ගුරුවරයෙක් වෙන්නේ. මේවා කඩාගෙන එළියට පැන්නොත් එහෙම ඒක මට අනතුරක්. වෘත්තිකයෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට එතනින් එහාට මට ගුරු කියන්න බෑ. ගුරු කියන්නෙම අඳුර දුරු කරන්නා. ඒ අඳුර කියන්නේ තව කෙනෙකුගේ ජීවිතයේ මෝහාන්ධකාරය. නොදැනීම දුරු කරන්න නම් තව කෙනෙකු තුල තියෙන මා තුල නොදැනීම යම් ප්‍රමාණයකට දුරු කරගෙන අවබෝධය තියෙන්නට ඕනේ. ඒකට ඒක විෂය පිළිබඳ අවබෝධය, දූදරුවන් පිළිබඳ අවබෝධය, රටතොට සමාජීය සංස්කෘතික දේවල් පිළිබඳ අවබෝධය, ආගම දහම පිළිබඳ අවබෝධය සහ ඒවා ජීවිතයට ගලපා ගන්නා ප්‍රමාණය. අපි වෙන වෘත්තිකයෙක් ගමු. මොකක්ද එයාගේ ගෝචර භූමිය? එයාගේ වෘත්තීය නිපුණතාව. ඒ වෘත්තියට අවශ්‍ය කරන විශේෂඥ දැනුම. ඒ වෘත්තිය තුළ තියෙන්න ඕන හික්මීම. ඒ වෘත්තිය තුළ මානව සම්බන්ධතා පවත්වා ගත යුතු නිවැරදි ක්‍රමවේදය. මේ ඔක්කොම ඇතුලේ හිටියොත් තමයි එයා ආරක්ෂිත වෙන්නේ. එතනින් පැන්නොත් අගෝචර භූමියක්. අගෝචර භූමියක වාසය කරලම බලන්න ඕන දැනෙන අසහනය, පසුතැවිල්ල කොයි තරම් අපිට දුක් පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කියන එක. ගෝචර භූමියේදී වටන්න බෑ. අගෝචර භූමියකදී අපි අනාරක්ෂිතයි, ජීවත් වෙන්නේ බයෙන්, අසහනයෙන්. ඒ නිසා වටන්නට පුළුවන්. ඒක යම් කෙනෙක් ජීවත් වෙන මේ භූගෝලීය වශයෙන් සුදුසු ප්‍රදේශය වෙන්නත් පුළුවන්. එහෙම ඕනතරම් අපිට අපේ මිත්‍රයෝ, අසල්වැසියෝ හම්බ වෙලා තියෙනවා ශ්‍රී ලංකාව අතහැරලා. මෙහි තියෙන සම්පූර්ණ දේපලම විකුණලා දාලා ඒ සල්ලි ටිකත් අරගෙන විදේශ රටකට ගිහිල්ලා, විදේශ රටකින් ගෙයක් ඉඩමක් අරගෙන රස්සාවකට එහෙම ගිහිල්ලා එහෙ පදිංචි වෙලා පිළිවෙලක් වෙන්න උත්සාහ කෙරුවට ඒ සංස්කෘතිය ඇතුලේ දරා ගන්න බැරි තරම් අසහනයෙන් ඒ අගෝචර භූමිය ඇතුලේ ජීවත් වෙලා යි ලංකාවට ඇවිල්ලා මිනිස්සු කියපුවා, පාපෝච්චාරණය කරපුවා. මට මතක් වෙනවා දුතික නන්දා මාලිනිය ගායනා කරන ගීතයක්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. මැද පෙරදිග ගෘහ සේවයට හෝ වෙනත් ආකාරයකින් සේවයට ගිහිපු අම්මලට, වෘත්තිකයන්ට, බොහෝ විට කාන්තාවෝ ඒ අයට මතක් වෙනවා මේ Tamanගේ උපන් බිම, මෙහි ඉන්න ආදරණීයයන් මතක් වෙනවා එහෙ වැඩ කෙරුවට. ඒකේ තියෙනවා එක තැනක නෑවත් වතුර මල යට හිඳ නල වතුර තාමත් සිතින් කිමි දෙමි ගඟ දිය අතර. දැන් ගෝචර භූමිය මොකද්ද? හිතෙන් කොහෙද කිමි දෙන්නේ? ගඟේ. හැබැයි ඇත්තටම නාන්නේ වතුර මල යට මේ බාත්රූම් එකේ ෂවර් එක යට නාන්නේ. නෑවත් වතුර මල යට හිඳ නල වතුර තාමත් සිතින් කිමි දෙමි ගඟ දිය අතර. කීවත් ගීත මැද පෙරදිග මරු කතර කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර. තනියෙන් ඉන්න වෙලාවට කාටත් හොරෙන් අන්න අව්‍යාජ සත්වයා එළියට එන විදිහ. එතකොට මවාගත්ත ප්‍රතිරූප නැහැ. තනියෙන් ඉන්න වෙලාවට කාටත් හොරෙන් කියවෙනවා පැල් කවි. ඒ නිසා මේ අපි හැමෝටම තියෙනවා පහසු, ආරක්ෂිත, වටන්න බැරි තැනක්. ඒක වෘත්තීය වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්, මානව සම්බන්ධතාව වෙන්න පුළුවන්, විශේෂ ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්, භූගෝලීයව ජීවත් වෙන්න භූමිය වෙන්නට පුළුවන්. ඉගෙන ගන්න දරුවෙක් ගමු. මොකක්ද එයාගේ ගෝචර භූමිය? ශිල්ප ශාස්ත්‍ර නිසි ලෙස ඉගෙන ගැනීම, ගුරු ගෞරවය, නිවැරදි විනය, ක්‍රීඩාව, සෞන්දර්යය, ආගම දහම, කලාව මේවාට නැඹුරු වීමෙන් අත්පත් කරගන්නා ශික්ෂණය සහ මානසික ප්‍රතිශක්තිය. සුදුසු කල්හි විභාගවලට දැනුම පරීක්ෂා කරන ඇගයීම් වලට පෙනී සිටීම, ශිල්ප දැක්වීම, මේවා ඇතුලේ ජීවත් වෙන දරුවා ආරක්ෂිතයි. අනිත් අයගේ ගෞරවයට, ප්‍රශංසාවට භාජනය වෙනවා, දියුණු පමුණු වෙනවා. ඒ නිසා අපේ මේ සූත්‍රධාරා නරඹන දරුවෝ සහ තරුණ තරුණියන්ට ජීවිතය
ජීවත් කරවන්න විශිෂ්ටතම ගෝචර භූමිය තමයි සිද්ධාර්ථ චරිතය. තව කෙනෙකුගේ ජීවිතයක් අපට ගෝචර භූමිය වෙනවා. අපි රෝල් මොඩල්ස් කියන්නේ පරමාදර්ශී චරිත. බෞද්ධයන් හැටියට අපිට ඉන්න පරමාදර්ශී චරිතය උඩින්ම ඉන්න චරිතය තමයි බුදු පියාණන් වහන්සේ. සිද්ධාර්ථ චරිතය ගත්තොත් කුමාර අවදිය. සිදුහත් කුමාරයා ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගත්තා. සියලු ශිල්ප ශාස්ත්‍ර බොහොම පරිපූර්ණ විදියට හදාරා අවසන් කෙරුවා. ඒ නිසා ඥාතීන්ගෙන් ඔබ අහලා තිනේ යසෝදරාව සමග විවාහ ගිවිස ගන්න ගියාම ඥාතීන් චෝදනා කරා මෙයා හරි කෙලි දෙලෙන් බොහොම සැනසille ගත කරන කෙනෙක්. බැලුවොත් නැත්තම් නිකන් කියලා නේ කිව්වේ. මොකක්ද ඉගෙන ගත්ත ශිල්පය? ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කෙනෙක් නම් මෙහෙම ජොලියේ ඉන්න පුළුවන්ද කියලා. සිද්ධාර්ථ කුමාරයා එතකොට තමන් ඉගෙන ගත්ත ශිල්ප පෙන්නවා. ශිල්ප පෙන්නවා. ඒ නිසා දැන් මේ සිද්ධි දෙක ගන්න මේකම ගෝචර භූමියක් ඉගෙන ගන්න දරුවෙකුට. ඉගෙන ගන්න කාලේ මනවින් ඉගෙන ගැනීමත් ඒ උගත් ශිල්ප ශාස්ත්‍ර වලින් ප්‍රයෝජනයක් ගන්න ඒ උගත් ශිල්ප ශාස්ත්‍ර පෙන්වන්න අවශ්‍ය වෙලාවෙදී පෙන්වන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි ඒක සංදර්ශනයක් විදියට පෙන්වපු දෙයක් නෙමෙයි සිද්ධාර්ථ කුමාරයා. ඒක මානය බිඳින්න කරපු දෙයක්. අද අපි දකින්නේ සංදර්ශනනේ ගොඩක් වෙලාවට. එහෙම එකක් නෙමෙයි. ඊළඟට තමන්ට ඉගෙන ගන්න කාලෙදී උගන්නපු ගුරුවරුන්ට ගෞරවය තිබ්බේ නැද්ද? තිබ්බා. බුද්ධත්වයට පත් වෙලා ධම්සක් පැවතුම් සූත්‍රයේ මංගල ධර්මදේශනාව පවත්වන්න මුලින්ම උන්වහන්සේ සැලකිල්ලට ගත්තේ කවුද? මම සත්‍ය සොයා යන අවදියේ නේ අපේ හඳුරන්නේ. ආලාර කාලාම උද්දකරාම පුත්ත භග්ගවාදී මට උගන්නපු ගුරුවරුන්ට මම දේශනා කරනවා. ඒ වෙනකොට ඔවුන් ජීවතුන් අතර සිටියේ නැහැ. ඒ නිසා තෝරාගත්ත මංගල ධර්ම දේශනේ පවත්වන්න දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට අප උපස්ථාන කරපු පස්වග තවුසන්ට බුදුහාමුදුරුවෝ තෝරගත්තේ නෑනේ කොසල් රජතුමාට මංගල ධර්ම දේශනාව තියන්න. එහෙම කෙරුවා නම් බුදුදහම කෝසල රාජ්‍ය පුරා වේගෙන් ව්‍යාප්ත කරගන්න තිබුණානේ. බිම්බිසාර රජතුමාට දේශනා කරන්න කල්පනා කෙරුවේ නැහැනේ. ඒතර මේ සිද්ධි ටික ගත්තත් තරුණ තරුණියන්ට අපේ මේ යෝන් දහම් සභාව නරඹන ප්‍රේක්ෂක සිල්වතුන්ට සිද්ධාර්ථ චරිතයත් බුද්ධ චරිතයත් අපිට හොඳම ගෝචර භූමි අපේ ජීවිතයේ ඒ අවස්ථා හැඩගස්වා ගන්න. මේක මම නිතර කියන දෙයක්. ඉලක්කයකට යන කෙනෙක් නම් ඉලක්ක අත නොහැර කඩා වැටෙන ඉලක්ක ප්‍රතිසංස්කරණය කරගෙන ඉදිරියට යන කෙනෙක් නම් සිද්ධාර්ථ චරිතයයි බුද්ධ චරිතයයි තමයි හොඳම ගෝචර භූමිය. මේ ගෝචර භූමි ගැන අපි කතා කරනකොට මට මතක් වෙනවා වෛද්‍ය ලලිත් විජේසිංහ සහෘදයා ලියපු ගෝචර භූමි කියන ලිපිය. ඒක මම මේ අරගෙනත් ආවද වැඩසටහනට. එතුමා මහනුවර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා. එතුමාගේ ගෝචර භූමි ලිපියේ තියෙනවා මේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ සන්ධ්‍යා තීර්ථය කියන කවි පන්තියෙන් උපුටනයක්. මේක මට හිතෙනවා බෙදා හදා ගන්න මේ යෝන් දහම් සභාවේ මේ කවි කිහිපයෙන් පෙන්වනවා රත්නශ්‍රී විජේසිංහයන් අගෝචර භූමියකට පිවිසුනහම කොයි වගේ ජීවන අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවද කියලා. මේකේ මෙහෙම තියෙනවා. සොඳුරු මිනිසුන් යනෙන උයන් බිම හැර දමා මං ආවේ ජනේලෙන් පලා යන අකීකරු සුළඟක්ව හැන්දෑවේ. සොඳුරු මිනිසුන් යනෙන උයන් බිමේ නෙමෙයි මම හිටියේ. කිසිදාක නොවූ තරම් වේදනාවක් බරට මල් පරවෙලා වැටුණ දෙසැම්බර් මාසේ. පරමල්වලට කෙළ ගසන දැහැටි දඬු පාගා පරිභව කළා වූ අකෘතඥයන්ගෙන් පිරුණු අපායට යන පාරේ. එන වෙනම පාරක මේ අගෝචර භූමියක. අපිට දරන්න බැරි නුහුරු අපි දන්න දෙයින් ජීවිතය විසඳාගත නොහැකි තැනක තනි වෙලා අතරමං වෙච්ච කෙනෙකුට දැනෙන අපහසුව පීඩාව මේ නිර්මාණය ඇතුලේ තියෙනවා. මේකේ අවසාන කොටස තමයි හරිම ලස්සන. ගෝචර භූමියෙන් ඈත් වෙලා අනුන් සතු ඒ කියන්නේ පියවුරුමය නොවන අගෝචර භූමියක තනි වෙලා ජීවිතයේ මුලැමැදාග අතරමං වුණාට පස්සේ අපි ඩිප්ලෝමාවට උපාධියට ඒ ලෙවල් වලට ඕ ලෙවල් වලට ලබාගත් දැනුමෙන් හෝ ඒ සහතිකෙන් කඩදාසි කෑල්ලෙන් ජීවිතය විසඳාගත හැකිද කියන ප්‍රශ්නය රත්නශ්‍රී විජේසිංහන්ගේ මේ නිර්මාණයෙන් අපිට ඉදිරිපත් කරනවා. ජාමිතිය ප්‍රගුණ කොට අමාරුම ගණන් හැදුවා වාගේ කියා දිය යුතු මිතුර සරල රේඛාවක්ද සංසාරේ. ඒ නිසා අපි දන්න අල්ප වූ දැනුමෙන් ජීවිතය විසඳා ගන්න බැරි තැනක් එනවා. එහෙම වෙන්නේ අගෝචර භූමියක
අපි අතරමං වුණාට පස්සේ ජීවිතයේ මුලමැද අග ගලපා ගන්න බැරි වෙනවා. දැන් මොනවද දුතික අගෝචර භූමි? ඇතැම් තරුණ පිරිස් හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවල් වලට ගිහිල්ලා හොඳට තාක්ෂණික නිපුණතා සංවර්ධනය කරගෙන ඇතැම් අගෝචර භූමිවලට නොසිටිය යුතු තැන්වලට පස්සේ කාලෙක ප්‍රවිෂ්ඨ වෙනවා. දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම, සූදුවට ඇබ්බැහිවීම, හොරකමට, වංචාවට, දූෂණයට ඇබ්බැහිවීම. තව පිරිසක් ඒකට එකතු කරගෙන මේ අගෝචර භූමිය තව ටිකක් ප්‍රසාරණය කර ගැනීම. එතකොට එවැනි තැනකදී දැනෙන අසහනය, අතෘප්තිය ඒ ජීවිතයට බලපානවා. ඒක දියුණුව නෙමෙයි. ඒ නිසා අපි ශක්තිවන්තව ඉන්න තැන ඉඳගෙන කකුල තියන්න ඕන තවත් එවැනි ශක්තිවන්ත ගෝචර භූමියකටයි. මම මේ ගිහි සමාජය ගැන පැහැදිලි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ විෂය ප්‍රධාන විෂය මානව සම්පත් කළමනාකරණය. විශ්වවිද්‍යාලයේ උගන්වන. ඒතකොට එතන ඉඳගෙන එතනදිනේ මම ආරක්ෂිත. මම ඉගෙනගෙන තියෙන්නේ, උපාධි කරලා තියෙන්නේ ඒකත් එක්ක. හැබැයි මම ධර්මය හොඳට කියවනවා. කියවලා අහලා විතරක් නිකන් ඉන්නේ නෑ. ජීවිතයට ගලපා ගන්න අඩු වැඩි වශයෙන් අවශ්‍ය තැන්වලදී උත්සාහ කරනවා. නැත්නම් අපි අර ධර්මයේ හොරකම් කරන අය වෙනවනේ නේ හාමුදුරනේ. හාමුදුරෝ කියන බණ ටිකත් අහලා YouTube වලිනුත් බණ අහලා ඒ බණ ටික ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකේ අනිත් පැත්තට කියනවා නම් අපි බණ අහලා තියෙන්නේ ආයි බණ කියන්න මිසක ඒ බණ පිළිපදින්න නෙමෙයි. ඒක නිසා අද උගතුන් සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ පොතපතින් සහ ගුරුවරුන්ගෙන් යම් යම් දේ ඉගෙනගෙන ඒක තව කෙනෙකුට කියනවා. මොකද්ද අතහැරිලා තියෙන කොටස? ඒක ජීවිතයට ගලපාගෙන නැහැ. ඒක නිසා ගෝචර භූමිය හරියටම දැනෙන්නේ ඒ දේවල් අපි පුරුදු පුහුණු කරන්න, පාරමිතා කරන්න පටන් ගත්තට පස්සේ. අර පළමුව ගෝචර භූමිවල සිට පසුව අගෝචර භූමිවලට ප්‍රවිෂ්ඨ වූ අයට ඒ අසහනය දැනෙනවා ඇති. ඒ නිසා අපි යෝජනා කරන්නේ සිද්ධාර්ථ චරිතය දෙස බලන්න, රහසින්වත් පව් නොකළ බුද්ධ චරිතය බුදුන් වහන්සේ දෙස බලන්න. ඒකම බෞද්ධ අපිට ගෝචර භූමියක් ජීවිතේ සකස් කරගන්න. මේ ගෝචර භූමිය ගැනනේ අද මේ සකුණක්ගේ සූත්‍ර දේශනාව පුරාවටම අපේ හමුදුරනේ කතා කරෙන්නේ. මට අහන්න හිතුණා ඔබ වහන්සේගෙන් දැන් අපිට සුදුසු එහෙම නැත්නම් අපි සිටිය යුතු ආරක්ෂිතම ස්ථානය නැත්නම් අපිට උරුම ස්ථානය නැත්නම් අපිට උරුම ගෝචර භූමිය අපි කොහොමද ඇත්තටම හොයාගන්නේ අපේ හමුදුරනේ? හොයාගන්න පුළුවන් වෙන්නේ තමන්ගෙන්මයි. ලෝකෙ කොහෙවත් තැනක නැහැ ගෝචර භූමිය කියලා. ඒ කියන්නේ ලංකාවේ නෑ, මේක තියෙන්නේ මේ රටේ කියලා එහෙම එකක් නෑ. ගෝචර භූමිය තියෙන්නේ තමන් ළඟම. හැබැයි තමන් ළඟ තියෙන ගෝචර භූමිය තමා තේරුම් අරගෙන දුතික ඒ ගෝචර භූමිය ජීවත් වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර වරක දේශනා කළේ ඔබ කොච්චර වෙලා මගේ ශරීරය දිහා බලාගෙන හිටියත් ඔබට මම දකින්න නම් පුළුවන් කමක් නැහැ. ඔබට මාව දකින්න ඕන නම් ඔබ කළ යුතු එකම දේ තමයි ධර්මය දකින්න එක කියලා. ගෝචර භූමිකයේ කියදු ටික හොය හොයා ගියාට වැඩක් වෙන්නේ නැහැ. ගෝචර භූමියේ තියෙන්නේ මේ බඹයක් තරම් ශරීර කූඩු ඇතුළෙම තමයි ගෝචර භූමිය පිහිටලා තියෙන්නේ. ඒ ගෝචර භූමිය තුල නිවැරදිව තේරුම් අරගෙන යමෙක් හැසිරෙනවා නම් ඔහුට ඒ ගෝචර භූමිය ස්ථාවරත්වයකින් පවත්වාගෙන යන්න පුළුවන්, ආරක්ෂා සහිතයි. සතර සතිපට්ඨානයේ ගෝචර භූමිය කියන්න හේතුව බුදුරජාණන් වහන්සේ මේකෙන් තොර ආරක්ෂාවක් වෙන්න තව තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. සතර සතිපට්ඨානය පිළිබඳව මනාව යමෙක් තේරුම් අරගෙන ඒ ධර්ම කාරණාවන් ප්‍රගුණ කරනවා නම් ඒක ඇතුළෙම තමයි තියෙන ගෝචරකම. එතනින් ඔබට ගිහින් ගෝචරකමක් හොයන්න නැහැ. ඉතින් අර මා එක කාරණාවක් අපි තරිඳු සර්ත් මා දෙන්නම මතක් කළානේ. කයේ තියෙන ස්වභාවය ගැන දකින්න කියලා. ඒකට ඒක ගෝචර භූමියනේ. දැන් මේ කය නම් ගෝචර භූමිය, මේ කයේ තියෙන ස්වභාවය දකින්න ඕන. ඒ කයේ තියෙන ස්වභාවය දකින්න කියද්දී මලගද්දූපම සූත්‍රය කියලා දුතික සූත්‍රයක් තියෙනවා. මේ කාරණා 10ක් පිළිබඳව මේ කයේ තියෙන නැත්නම් කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උදාහරණ අරගෙන දේශනා කළා තියෙනවා. ඒකෙදි එක තැනක උන්වහන්සේ දේශනා කරනවා අට්ටිකං කලූපමා කාමා උත්තා භගවතා කියලා. ඔය අගෝචර භූමිය තමයි කාමයට ඇලෙන එක. පංචකාමයට, රූපයට, ශබ්දයට, ගන්ධයට, රසට, ස්පර්ශයට යමු කෙනෙක් ඇලෙනවා නම් ඒක තමයි අගෝචර භූමිය වෙන්නේ. දැන් දුතික නිතරම පංචකාමයට ඇලිලා නම් දුතික දාගන්න ඕන ටික් එකක් මම ඉන්නේ සසරට බැඳිච්ච කෙනෙක් කියලා.
ඒක තව කාටවත් කියන්න බෑ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම නෑනේ එහෙනම් හාමුදුරුවෝ හරි සැප විඳගෙන ඉන්නවනේ. වහන්සේලා හරි කාමභෝගීනේ. ඒ නිසා වහන්සේලා නෑ. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් වස්තුවක් Tamanට තිබෙනවා නම් ඒ වස්තුව පරිභෝජනය කිරීමේදී අවතක් නොවන ආකාරයටත් එහෙම නැතිනම් එතන කියනවා සිව්පස ප්‍රත්‍ය තමාට ලැබෙන විට තමාට සුදුසු ආකාරයට පවරාගෙන නැත්තම් පවත්වාගෙන ඒට නොඇලී ජීවත් වීම තමයි භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපෙන්නේ. එහෙනම් අද කියන්නත් පුළුවන් එහෙනම් ජේතවනාරාමයේ කියලා කියන ඉතින් කෝටි ගණනාවක් වටින එකක් බුදුරජාණන් වහන්සේ ඉතින් එච්චර වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තරි සරලයි කිව්වට කොච්චර සංකීර්ණ ජීවිතයක්ද තිබුණේ කියලා දුතික තවත් කෙනෙකුට තරක කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම දෙයකට ඇලුනේ නැහැ. ජේතවනාරාමෙත් බුදුහාඳුරන්ට වැඩ ඉන්න පුළුවන්. පාරලීය වනයේට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට එතන වැඩ ඉන්නත් පුළුවන්. රජගෙදර දෙන දාන ටික වළඳන්නත් පුළුවන්. සත්තු තිරිසන් ලෝකේ හිටපු සත්තු ගෙනවෙදින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට ලැබුණු දානෙනුත් බුදුරජාණන් වහන්සේට යැපෙන්න පුළුවන්. මේ ගෝචර භූමිය තුල ජීවත් වෙන කෙනෙක් කියලා කියන්නේ තමාන්ට ලැබෙන කාමය පංචකාමය තමන් ආදීනව බව තේරුම් අරගෙන පංචකාමයේ දුරු කරන්නට යමෙක් වීරිය වඩනවා නම් ඔහු නිවනට බර වෙච්ච කෙනෙක් ගෝචර භූමියක ඉන්න කෙනෙක්. පංචකාමයට යමෙක් ඇලිලා ගලලා ජීවත් වෙනවා නම් එයා සසරට බැඳෙනවා. පංචකාමයෙන් කෙනෙක් නිරුද්ධ වෙනවා නම් අයින් වෙනවා නම් එයා නිවනට බැඳිච්ච කෙනෙක් වෙනවා. හරියට මේ වගේ කියන දුතික අට්ටිකං කලූපමා කාමා උත්තා භගවතා මස් නැති යට කෑල්ලක් බල්ලෙක් හක්ක දෙපැත්තට දදා හපනවා වගේ කියනවා. කිසිම රසයක් දැනෙන්නේ. හැබැයි බල්ලා හපනකොට බල්ලගෙම විදුරු මහතුවාල වෙලා ලේනවා. එයා ඒ ලේ රස නිසා හිතනවා මේ යට කෑල්ලේ තමයි මේ රසක් තියෙන්නේ. නැවුම් ලේ රසක්, අලුත් ලේ රසක් තියෙන්නේ මේකෙමයි. ඒ නිසා මෙයා ඒ යට කෑල්ල ගත්ත ගමන් එයාගේ ගෝචර භූමියට යනවා. එයාට කෑල්ල ගත්ත ගමන් එයා කරන්නේ එයාගේ කූඩුවට යන්නේ. එයාගේ ගෝචර භූමිය. එයා හිතනවා මගේ ආරක්ෂාව තියෙන එතන කියලා. හැබැයි එයා දන්නේ නැහැ මේ යට කෑල්ලේ කිසිම රසක් නැති බව. මංසපේසූපමා කාමා උත්තා භගවතා. මේ කාමයේ කියලා කියන්නේ හරියට යට කෑල්ලක් නැති මස් ගොඩක් වගේ කියනවා. යට කෑල්ලක් නැති මස් ගොඩකට අනුතුරු බහුලයි දුතික. යට කෑල්ලක් නැතිව මස් කෑල්ලක් තිබුණොත් ඒකට හරි අනුතුරු බහුලයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් මගේ ශරීරය හැම කවුරු හරි කෙනෙක් බ්ලේඩ් එකකින් කපලා ඉවත් කරලා මේක හැම ගැහුවොත් මැස්සන්ගෙන් බේර ගන්නත් බෑ. බල්ලන්ගෙන් බේර ගන්නත් බෑ. කපුටන්ගෙන් බේර ගන්නත් බෑ. කබරගොයින්ගෙන් බේර ගන්නත් බෑ. හරි විශාල අනුතුරකටපත් වෙනවා. පාරක ඇවිදගෙන යන්න ගියොත් දකින්න ඇස් දෙක වහගෙන පැත්තකට වෙලා බිම්බලා ගන්න තැනට තරම් පිළිකුල් සහගතයි මේ ශරීරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට ඇට නැති මස් කෑල්ලක් වගේ තමයි කියනවා කාමය. විදිහට උදාහරණ 10ක් තියෙන එකේ හරිය අවසාන උදාහරණ ලස්සනයි. ඒක කියනවා මේ ගිනිහුලක් වගේ කියනවා කාමයේ තමන්ම දවන එකක් කියන. එහෙනම් අගෝචර භූමිය කියලා කියන්නේ දුතික තමන්ම දැවෙන භූමිය, අනුතුරු සහිත භූමිය. ඊළඟට තමන්ම වේදනාවට පත් කරන භූමියක්, තමන්ම අපහසුතාවයට පත් කරන භූමියක්, තමන්ටම කරදර විපත්ති ගෙනල්ලා දෙන භූමියක් තමයි අගෝචර භූමිය කියලා කියන්නේ. ගෝචර භූමිය කියලා කියන්නේ තමන්ගේ ආරක්ෂාව තියෙන තැනක්. ආරක්ෂාව කාටවත් බිඳින්න බැරි එකක්. කිසිම කෙනෙකුට තමන් එතනින් ඉවත් කරන්න බැරි එකක් ආරක්ෂිත භූමියක් කියලා කියන්නේ. එහෙනම් මේ ආරක්ෂිත භූමිය අපිට ලෝකේ තැනින් තැන හොයන්න නෑ දුතික. තියෙන්නේ තමන්ගේ සිත නිවෙන තරමට තමන්ගේ ගෝචර භූමිය තමන් හදාගන්න. ඒ නිසා මම යෝජනා කරනවා හිත නිවා ගන්න කියලා තැනින් තැන යන එක නෙමේ කළ යුත්තේ. අවබෝධයකින් යුක්තව තමන් නොඇලී සිටීමට උත්සාහ දැරීමමයි ගෝචර භූමියක් බවට පත් වෙන්නේ. ගුරුතුමනි දැන් මේ නොබැඳී විඳීම කියන කාරණය ගත්තහම බොහෝ දෙනෙක් මේක වැරදියට වටහාගෙන තිබෙනවා අද වෙනකොට මේ ගිහි සමාජයේ ඉන්න බොහෝ දෙනෙක්. ඒ නිසාම තමන්ගේ ජීවිතය විනාශයට ගෙනිච්ච අවස්ථා අපි බොහෝ වෙලාවට අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ නොබැඳී විඳීම කියන කාරණය සහ මේ ගෝචර භූමියේ විසීම අතර තියෙන සමාන සහ අසමානකම් මොනවද? බොහොම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන් තරුණ ජීවිතවල බැඳෙනකොට ගැටෙනවා. ඇලීමත් එක්ක ගැටීමකුත් එනවා.
ඊළඟට ඒ ගැටීම ඇලීම අවසානයේ වෛරය පලිගැනීම සියදිවි නසා ගැනීම තව කෙනෙක්ව ඝාතනය කිරීම වගේ සාහසික ක්‍රියාකාරකම් වලින් අවසාන වෙච්ච හැටිත් අපි මාධ්‍යයෙන් පහුගිය දවස්වල දැක්කා. දෙමව්පියන්ව ඝාතනය කරනවා, දරුවන්ව ඝාතනය කරනවා, පෙම්වතා පෙම්වතිය ඝාතනය කරනවා වගේ කොහොමද ඊතරම් සාහසික සිත් මිනිස්සුන්ට ඇති වුණේ කියලා රට ලෝකයේ කම්පා කරවන පුවත් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. අපි මෙහෙම ගමු. යම් කිසි කෙනෙක් පිළිබඳ තවත් කෙනෙකුට ඇති වෙනවා නම් ආදරයක්. ආදරය, ප්‍රේමය මොන වචනෙන් කිව්වත් එතන තියෙන කාමය. ඇලීමක් තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට ඇලුනේ ඇත්තටම ඒ පුද්ගලයා මගේ නිසාවත් එතන පුද්ගලයෙක් සිටීම නිසාවත් නෙමෙයි, ඒ අරමුණ පදනම් කරගෙන මේ පුද්ගලයා තුළ ඇතිවෙච්ච සිත නිසා. අන්න ඒකනේ සිත අනුව දකින්න කියන්නේ, සිහිය පිහිටුවාගෙන සිත දකින්න කියන්නේ. එතකොට මේ ගෝචර භූමියේ වාසය කරන සිහිය ප්‍රඥාව එක විට දල්වා ගත්ත කෙනාට තේරෙනවා ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත තවත් දෙයක්. නැත්තම් අපි අරමුණක් කියලා කියමු. ඒ අරමුණ මම ගත්ත විදිහත් එක්ක මට පහළ වෙච්ච සිතක් මේක. ලෝභ සිතක් පහළ වුණා. අභිධර්මයේ පැහැදිලි කරනවා කාමාවචර සිත් ගැන විස්තර කරද්දී ලෝභ සිත් 8ක් පිළිබඳව. එතකොට සෝමනස්ස සහගත බොහොම සතුටෙන් පිනා ගිහිල්ලා එයා මටත් ආදරෙයි මමත් එයාට ආදරෙයි කියලා ඔන්න සිතක් පහළ වුණා. හැබැයි මේ සිත එලෙසින්ම තියෙන්නේ නැහැ. ඒ සිත වෙනස් වෙනවා. අන්න කියනවා ආදරය වෙනස් වුණා. දැන් ඔයා ඉස්සර වගේ නෑ. ඔයා වෙනස් වෙලා, මාත් වෙනස් වෙලා. ඇත්තටම මොකද්ද මේ වෙනස් වෙලා තියෙන්නේ? හිත වෙනස් වෙලා. අර ඇතිවෙච්ච ලෝභ සිත වෙනස් වෙලා. එහෙමනම් අන්න සිත දකිනවා. ඒක තමයි සිත දකිනවයි කියලා කියන්නේ. අර සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක් තියෙන්නේ. සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක්. සොයා නෙකගම් දනව් පීරා ගෙවූ කාලයේ සිහිනයක්. ඒක මායාවක්. ඇයි එහෙම දෙයක් හම්බ වෙන්නේ නැත්තේ? ඒක වෙනස් වෙනවා. ඒක නිසා නොඇලී නොගැටී අපි හාමුදුරුවෝ පැහැදිලි කෙරුවා වගේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රත්‍ය පරිහරණය කරනවා වගේ නොඇලී නොගැටී පරිහරණය කරන කෙනාට දේවල් ඒවා බරක් වෙන්නේ නැහැ, පීඩනයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය හදන ගෙවල්, ඔය ගන්න වාහන, ඔය කරන රැකියා, ඔය කරන උපාධි, ඔය තියෙන සුදුසුකම්, මේ ඉන්න දරුමල්ලු මේ සේරම බරක්. ඇයි බරක් වෙන්නේ? ඇලිලා තියෙනවා. ඇලීමේ තරමට රිදීම, ගැටීම වැඩි, වේදනාව වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝම අපූර්ව දර්ශනයක්, ක්‍රමයක් අපට පැහැදිලි කරන්නේ. ඒක ජීවිතයට ගලප ගන්න පුළුවන් අපි කාටත් පහසුවෙන්. පැවතීම සඳහා පැවතීමත්, නැවතීම සඳහා නැවතීමත්. පැවතීම සඳහා පවතිනවා. දැන් අපි ඇඳුම් ඇඳලා ඉන්නවා. ඔරලෝසුවක් බැඳලා ඉන්නවා. sannivedanaya සඳහා අද තියෙන ජංගම දුරකථන ආදී උපකරණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ ඒ කාලෙට ගැලපෙන උපකරණ සහ ක්‍රමවේද පාවිච්චි කෙරුවා. ඒ පැවතීම සඳහා. ඒවායේ ඇලීමකින් ගැටීමකින් තොරව පැවතීම සඳහා පවතිනත් ඒ සියල්ල මේ මගේ බඹයක් තරම් වූ ශරීරය ඇතුළුව මා පරිහරණය කරන මේ සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියලා ගැඹුරු විදර්ශනාවකට එනවනම් මේ ත්‍රිලක්ෂණයත් එක්ක අන්නේ පුද්ගලයා නිවැරදි ගෝචර භූමියේ වාසය කරනවා. එයාට මේ ලෞකික දියුණුව හෝ පරිහානිය කිසිවක් බරක් වෙන්නේ නැහැ, වේදනාවක් වෙන්නේ නැහැ. මොකද ඒකේ ඇලිලා නැහැ. ඕක සරල උදාහරණයක් ගමු. අපි හිතමු යම් කිසි කෙනෙක් උදේ අවදි වෙලා ඇඳෙන් බහින්න එනකොට එයාට ඔළුවේ කැක්කුමයි. රෑ නිදාගෙන නැගිටිනකොට උදේ ඔළුව ටිකක් බරයි, ඔළුව කැක්කුමයි. එතකොට ඒ වේදනාව අනුව සිත පිහිටවා ගත්තොත් දැන් මට තේරෙන්න ඕන ඔළුව කැක්කුමක් තියෙනවා. එහෙම නැත්නම් ඔළුව කැක්කුම නිසා කේන්තියක් එනවද? ඔළුව කැක්කුම නිසා දුකක් එනවද? දෝමනස්ස සහගත සිතක් පහළ වෙනවද? ඒ කිසිවක් නැති මධ්‍යස්ථ සිතක්, උපේක්ඛා සහගත සිතක් පහළ වෙනවද? ඔන්න ඔහෙ කමක් නැහැ. අද ඔළුව කැක්කුමාවට විශේෂ වැඩකුත් නැහැ. ටිකක් බුදිය ගත්තම හරියයි. අර සැපත් නැති, දුකක් නැති සිතකට එනවද? ඒතර වේදනාව, සිත, කය, ඊළඟට ධම්මානුපස්සනාව, ධර්මය දකිමින් ඒ ගෝචර භූමියේ ඉන්න කෙනාට හරි ලේසියි ඒවා කළමනාකරණය කරගන්න. ඒ නැගිටපු පුද්ගලයා අපි හිතමු උදේ තේ එක හදන්න කුස්සියට යනකොට සීනි බෝතලේ කූඹි වහලා. දැන් පහළ වෙනවා පටිඝ සම්ප්‍රයුක්ත චිත්තයක්. කේන්ති යනවා.
දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක් පහළ වෙනවා. අභිධර්මයේ විස්තර කරන විදිහට. ඇත්තටම කාත් එක්කද මේ කේන්ති ආවේ? කූඹිත් එක්කද? සීනිත් එක්කද? සීනි බෝතලෙත් එක්කද? නැත්තම් ඊයේ බාගෙට මූඩිය වහලා ගිහපු මාත් එක්කමද? නැත්තම් වෙන කවුරු හරි මූඩිය බාගෙට වහලා ගිහිල්ලාද? දැන් මේ ආවේ කේන්තිය. ඇයි ඒ කේන්තිය ආවේ? උදේ දැකපු අර කූඹි වහපු සීනි බෝතලේ නැමැති අරමුණත් එක්ක ගැටුණා. අරමුණත් එක්ක ගැටුණා, සිතක් පහළ වුණා. ඒ නිසා අරමුණු සමග ගැටෙන, ඇලෙන සිත දකින්නට ඕන. එතකොට හරි ලේසි සිත අනුව සිහිය පිහිටුවා ගන්න. එහෙම හෙදුවන සිතේ හැසිරීම අනුව, පහළ වෙන සිත් අනුව, චෛතසික අනුව සිහිය පිහිටුවා ගන්න. ඒ නිසා අර මූලධර්ම දෙක එහෙමමයි. පැවතීම සඳහා පැවතීමත්, නැවතීම සඳහා නැවතීමත්. ඒ වගේම අපේ හඳුරන්නේ මට හිතුණා මේ කෙටි වෙලාවක් දෙන්න තව මේ අපි දැන් ගෝචර භූමි ගැන කතා කරනකොට වෘත්තිකයන්ට, භික්ෂූන් වහන්සේට, දරුවන්ට, තරුණයන්ට විවිධ අයට ගෝචර භූමි කිව්වනේ. රජාටත් තියෙන රටක ගෝචර භූමියක්. ඒ රජතුමා අගෝචර භූමියකට ප්‍රවිෂ්ඨ වුණොත් එහෙම රජා වගේම රටත් විනාශ වෙනවා. රටවැසියන්ටත් ඒක බලපානවා. රජතුමා ඉන්න ඕන ගෝචර භූමිය දසරාජ ධර්ම යටතේ බුදුරජාණන් වහන්සේ චක්කවර්ති සීහනාද සූත්‍රවලින් දේශනා කළා තියෙනවා. ඒ ගෝචර භූමිය ඇතුලේ දසරාජ ධර්ම පුරාගෙන, ධාර්මිකකම ඉදිරියට දාගෙන, සොරකම, වංචාව, දූෂණය නැතිව ධර්මයෙන් රට පාලනය කරන රජතුමා අන්න ගෝචර භූමියේ ඉන්නවා. එයාව වටන්න බෑ. ඒ රජතුමාව කිරුලෙන් නිරපන්න බෑ. ඒ රජතුමාට විරුද්ධව විදේශ ආක්‍රමණ ආවට රාජධානිය හෝ රජතුමා යටත් කරගන්න බෑ. ඒ රාජධානියේ පුරවැසියන්ට, රටවැසියන්ට දුකක් පීඩාවක් එන්නේ නැහැ. ඒ රාජධානියේ පූජ්‍ය පූජක දෙපක්ෂයට කරදරයක් එන්නේ නැහැ. මොකද රජතුමා ගෝචර භූමියේ වාසය කරන නිසා. ඉතින් එතකොට මේ අපි කතා කරන කාටත් රජතුමාගේ සිට, වෘත්තිකයාගේ සිට, භික්ෂූන් වහන්සේගේ සිට, ගිහියාගේ සිට කාටත් විසිය යුතු පියවරුමෙන් ලද ආරක්ෂිත ස්ථානයක් තියෙනවා. දැන් ලෝක ඉතිහාසයේ ගත්තොත් විවිධ රජවරු අගෝචර භූමියකට කකුල තියපු ගමන් මොකද වුනේ? එක්ක විදේශ ආක්‍රමණයකට ඒ රාජධානිය යටත් වුණා. එහෙම නැත්නම් ඒ රජතුමාගේ වැඩිමහල් පුත්‍රයාම කැරලි ගහලා කිරුලෙන් පිය රජතුමා නිරපා හැරියා, ඝාතනය කරා, සිරගත කෙරුවා. බුද්ධ කාලේ ඉඳන්ම මෙහෙම උදාහරණ තියෙනවා. එහෙම නැත්නම් නොමග යවීම නිසා අගෝචර භූමි වලට ගිහිල්ලා පිය රජතුමාව ඝාතනය කර. දැන් හොඳම උදාහරණය අජාසත්ත. අජාසත්ත කුමාරයා සිටිය යුතු ගෝචර භූමියෙන් පිටපට ගියානේ. ඒ තමයි පාප මිත්‍ර සේවනය නිසා. එතකොට අගෝචර භූමියකට ප්‍රවිෂ්ඨ වෙච්ච මේ රජකුමාරයා, දැන් රජකුමාරයෙක් ඉන්න ඕනේ එතන නෙමෙයි. එයාට ආරක්ෂිත ගෝචර භූමියක් තියෙනවා. දැන් එයා අනාරක්ෂිතයි. ඕන කෙනෙකුගේ බහට නැමෙනවා. ඕන අඥාන තීරණයකට යනවා. අවසානයේ තමන්ගේ පිය රජතුමා සිරගත කරලා දසවද දීලා බිම්බිසාර රජතුමා ඝාතනය වන්නට සලස්වනවා. එතකොට බලන්න මේ රජවරු අගෝචර භූමියකට ප්‍රවිෂ්ඨ වුණොත් රාජසභාව විතරක් නෙමෙයි රටම අනතුරේ හෙලෙන හැටි. ඒ නිසා කාටත් ගෝචර භූමියක් තියෙනවා. ගිහි අර්ථයෙන් ගත්තොත් එහෙම. ඉතින් අපි අද දවසේදී සාකච්ඡා කළේ මේ ගෝචර භූමියේ විසීම තුළ අපට ඇති යහපත ගැනත්, අගෝචර භූමියේ විසීම තුළ අපට ඇති අයහපතත් ගැන මැනවින් කියා දෙන සකුණක්ගේ සූත්‍ර දේශනාව පිළිබඳව. ඉතින් අපිට තව විනාඩි කිහිපයක වගේ කාල සීමාවක් තිබෙන නිසා අපි හාමුදුරන් වහන්සේගෙන් අවසාන වශයෙන් මෙහි මේ සූත්‍ර දේශනාවේ තිබෙන සංක්ෂිප්ත හරය පිළිබඳව නැවත වාරයක් දැනගන්නට කැමැති අපි හාමුදුරනේ. දුතික මේ සකුණක්ගේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ අනාරක්ෂිත භූමියක් තුළ ජීවත් වීමේ තියෙන බරපතල පීඩනයත්, ආරක්ෂිත භූමියක් තුළ ජීවත් වීමේ තියෙන සහනයත් බුදුරජාණන් වහන්සේ මනාව අපට විස්තර කරපු සූත්‍ර දේශනාවක් තමයි අද අපි සාකච්ඡා කළේ සකුණක්ගේ සූත්‍ර දේශනාව. පැවිද්දෙක් නෙවෙයි, ගිහියෙක් නෙවෙයි, ભેදයක් නැහැ. සෑම සත්වෙක්ම, මිනිස්සෙකුටම පුළුවන් නම් සතර සතිපට්ඨානය තුළ නියැලෙන්න, හැසිරෙන්න, ඒක රඟපාන්න නෙවෙයි, ප්‍රායෝගිකව වැඩසටහන, ප්‍රායෝගිකව මේ සතර සතිපට්ඨානය වඩන්න පුළුවන් නම් ඔහුට හරි ගෝචර භූමියක් තැරෙනවා. අනුතුරු වලින් අඩු, සසරට බැඳුණු නැති, නිවනටම බර වුණු ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙන ගෞතම බුද්ධ ශාසනය තුලදීම
සියලු කෙලෙසුන් නසා තමා ප්‍රාර්ථනීය කරන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට තරම් මහා අනුහසක් ඇති කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ සකුණක්ගේ සූත්‍රයේදී අපට පැහැදිලි කළේ. ඉතින් අද චරණ ටීවී ආයතනයෙන් අපි කතා කළා සූත්‍ර දාලා වැඩසටහනේ ලෝකෙ හැමෝටම අපි දෙන පණිවිඩය තමයි ඔබේ ජීවිතය සතර සතිපට්ඨානය මත හසුරුවන්න. මේ ධර්මයේ ප්‍රායෝගිකව අත්විඳින්න ඔබට ලොකු සහනයක් ධර්මයේ තුලින් ලැබේවි. ඒ සඳහා ඔබට මේ උතුම් දේශනාව මහෝපකාරී වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරමි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේගේ ඒ පණවිඩයත් එක්ක අපි වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් වැඩම වතාල මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය නීතියගම චන්දිම මාහිමිපාණන්ට අපි සාදුකාර පවත්වමින් ස්තුතිපූර්වක වෙන්නට කැමතියි මේ මොහොතේදී අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය තරඳු තනංචේ විරසිංහ ගුරුතුමාටත් ඉතාමත්ම ගෞරවයෙන් ස්තුති කරන්න කැමතියි. ආයුබෝවන් කියලා ඔබතුමාට සමුදෙනවා. ඉතින් තවත් පොහෝ දිනක මෙවන් වටිනා සූත්‍රයක් රැගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අපි අද චරණ ටීවී සූත්‍ර ධාරා යෝන් දහම් සභාවෙන් සමුගන්නවා. හැම දිනෙකටම තෙරුවන් සරණයි.